ආයිබෝවන් දුවල පුතාලා හැමෝටම උසස් පෙළ ජෛව පද්ධති තාක්ෂණ විද්‍යා විෂය යටතේ ජෛව පද්ධති තාක්ෂණ විද්‍යා විෂය ධාරාවේ පළවෙනි එකකේ 12 වෙනි ශ්‍රේණියට අදාළ පළවෙනි එකකේ පළවෙනි කොටස අපි ඔබත් සමග සාකච්ඡා කරා. අපි අද ඔබත් සමග එකතු වෙන්නේ දුවල පුතාලත් එක්ක ජෛව පද්ධති තාක්ෂණ විද්‍යා විෂයේ පළවෙනි එකකේ දෙවන කොටස ඔබ සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි ඔබත් එක්ක. හොඳයි දරුවනේ අපි බලමු එහෙනම්. හොඳයි. අපි මේ වෙනකොට කතා කරලා අවසන් කරලා තියෙනවා පළවෙනි කොටස යටතේ ජෛව පද්ධති තාක්ෂණ විද්‍යා විෂයේ පළවෙනි කොටස යටතේ අපි පළවෙනි ඒකකේ දේශගුණික සාධක යටතේ වර්ෂාපතනය. වර්ෂාපතනය කියන දේශගුණික සාධකයේ කොහොමද ජෛව පද්ධති වලට බලපෑම් ඇති කරන ආකාරය ගැන. විශේෂයෙන්ම ප්‍රශස්ත වර්ෂාපතනයේ හිතකර බලපෑම් සහ අධික වර්ෂාපතනයේ අහිතකර බලපෑම් වගේම වර්ෂාපතනයේ අඩුවීමේ අහිතකර බලපෑම් සමග අපි ඔබත් සමග සාකච්ඡා කරා. දරුවනේ අද දවසේ අපි බලාපොරොත්තු වෙනවා උෂ්ණත්වය කියන දේශගුණික සාධකය. පළමුවෙන්ම අපි අද දිනේ උෂ්ණත්වය කියන දේශගුණික සාධකය කොහොමද ජෛව පද්ධති කෙරෙහි බලපාන්නේ? විවිධ ජෛව පද්ධති කෙරෙහි කොහොමද බලපාන්නේ? විශේෂයෙන්ම භෝග වගා ශේෂ්ත්‍රයට අදාළව කොහොමද බලපාන්නේ? ඒ වගේම ජලජ ජීවීන්ට කොහොමද බලපාන්නේ? ගොවිපළ ආශ්‍රිතව ඇති කරන මොන ගොවිපළ සතුන්ට උෂ්ණත්වය කොහොමද බලපාන්නේ? ගොවිපළ සත්ත්ව නිෂ්පාදන කටයුතු වලදී ඒ සතුන්ගේ ක්‍රියාකාරීත්වය සඳහා උෂ්ණත්වයේ අඩු වැඩි වීම කොහොමද බලපාන්නේ කියන එක සම්බන්ධයෙන් අපි ඔබ දැනුවත් කරන්න ඔබට ඒ පාඩමෙන් ඔබත් එක්ක හමු වෙනවා. හොඳයි දරුවනේ. අපි බලමු උෂ්ණත්වය. හරි. එතකොට අපි උෂ්ණත්වය කියපු ගමන් දරුවනේ මතක් වෙන්න ඕන ඔබට මේ උෂ්ණත්වය කියන්නේ තාප ශක්තිය මිනුමක්. පෘථිවියට අපිට මේ ආලෝකයේ උෂ්ණත්වය ලැබෙන්නේ ඔබ දන්නවා මේ ජෛව ගෝලය තුළ සිදුවන සමස්ත ක්‍රියාවලින් පනගැන්වීම සඳහා ශක්ති ප්‍රභව විදිහට ක්‍රියා කරන්නේ සූර්යයා. සූර්යයා තමයි මේ ජෛව ගෝලය තුළ සිදුවන ක්‍රියාවලින් පනගැන්වීම සිදු කරන ප්‍රධානතම ශක්ති ප්‍රභවය. ඉතින් සූර්යයා තමන්ගේ ශක්තිය විකිරණ ආකාරයෙන් විද්‍යුත් චුම්බක තරංග ආකාරයෙන් සූර්යයා විකිරණ විමෝචනය කිරීම පිට කිරීම සිද්ධ වෙනවා. ඒ අනුව අපි මේ අපිට අවශ්‍ය කරන භෝග කටයුතු භෝගවල ආහාර නිෂ්පාදන කටයුතු ප්‍රභා සංශ්ලේෂණ කටයුතු සඳහා ආලෝකය වගේම උෂ්ණත්වය ඒ ආකාරයට බලපෑම් ඇති කරනවා විවිධ ජෛව පද්ධති සඳහා. විශේෂයෙන්ම භෝග වගාවට වගේම ගොවිපළ ආශ්‍රිතව ඇති කරන සතුන්ට වගේම දරුවනේ මේ බලපෑම උෂ්ණත්වයේ අඩු වැඩි බලපෑම විශේෂයෙන්ම ජලජ ජීවීන් සඳහා වැදගත් වෙනවා. විශේෂයෙන්ම අපි ජල ජීවී වගාව ගැන කතා කරනකොට ජෛව පද්ධති තාක්ෂණ වේදී විෂය ධාරාවේ ප්‍රධාන ඒකකයක් විදිහට අපි ඉදිරියේදී ඔබත් එක්ක කතා කරනවා ජල ජීවී වගාව සම්බන්ධයෙන්. හොඳයි දුවේ පුතේ. එහෙනම් අපි ආරම්භ කරමු උෂ්ණත්වය. උෂ්ණත්වය කියලා කියන්නේ අපි දන්නවා උෂ්ණත්වය කියන දරුවනේ තාප ශක්තියේ මිනුමක්. ඔබ කුඩා කාලේ ඉඳන් මේ පරීක්ෂණ කරලා ඇති 6 පන්ති ඉඳන් ඒ වගේම පරිසරයේ පන්තියේදී කුඩා පන්ති මේ උෂ්ණත්වය ගැන මේ වෙනකොට ඔබට අවබෝධයක් තියෙනවා මේ තාප ශක්තියේ මිනුමක් කියන සම්බන්ධයෙන්. අපි උෂ්ණත්වයේ මනිනවා. නටන ජලයේ උෂ්ණත්වයේ මනිනවා අපි. කාමර උෂ්ණත්වයේ මනිනවා. කුඩා දරුවෙක් අපේ හදිස්සියේ ශාරීරික උෂ්ණත්වය වැඩි වුණොත් අපි මැනලා බලනවා දේහ උෂ්ණත්වය සෙල්සියස් අංශක 37ද 37ට වඩා වැඩි වෙනම් පොඩි ළමයිට අපි උණ කියලා කියනවා. ඊට පස්සේ පටන් ගන්නවා දරුවන්ට බෙහෙත් දෙන්න පැනඩෝල් දෙන්න වගේ පටන් ගන්නවා 37 වැඩි වෙනකොට උණ ඇඟ රස්නේ ඇඟ තෙමන්න නේද අම්මලා ඒ දේවල් කරන්න පටන් ගන්නවා. බැරි මොනොත් ගිහිල්ලා බෙහෙත් ගන්නත් යන අවස්ථා තියෙනවා. උණ බැහැලා යන අවස්ථා තියෙනවා. එතකොට අපි දන්නවා මේ තාප ශක්තිය මනින මිනුමක් විදිහට තමයි දුවේ පුතේ අපි උෂ්ණත්වය හඳුන්වන්නේ. ඉතින් උෂ්ණත්වයේ මැනීම සඳහා අපි උෂ්ණත්වමාන භාවිතා කරනවා. විවිධ උෂ්ණත්වමාන තියෙනවා. විවිධ අවස්ථාවන් වලදී අපිට උෂ්ණත්වය මැනීමට අවශ්‍ය වෙනවා විවිධ කටයුතු වලදී. විශේෂයෙන්ම ආහාර නිෂ්පාදන කටයුත්තකදී මේ ආහාර නිෂ්පාදනයේ අමුද්‍රව්‍ය වල උෂ්ණත්වය මයින් වෙනවා අපිට. අවසන් නිෂ්පාදනයේ උෂ්ණත්වය මයින් වෙනවා. ආහාර නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව තුළ නිෂ්පාදනාගාරය තුළ අපිට උෂ්ණත්වය මයින් වෙනවා. ඉතින් සමහර අවස්ථාවල මේ උෂ්ණත්වය කියන සාධකය CCP එකක්. ඒ කියන්නේ ක්‍රිටිකල් කන්ට්‍රෝල් පොයින්ට් එකක්. අපි ඉමීඩියට්ලි පාලනය කරන්න ඕන ලක්ෂයක් විදිහට පවත්වාගෙන සමහර ආයතනවල මේ උෂ්ණත්වයේ CCP එකක් විවිධ තැන්වල අමුද්‍රව්‍ය ඇතුළත් කරගන්න ස්ථානයේ රිසීවින් එකේ ප්‍රොසෙසින් එකේ යන තැන පැකින් එකේ අවසන් නිෂ්පාදන ගබඩා කරලා තියෙන ස්ටෝර්ස් වල ගබඩාවල මෙන්න මේ කියන ප්‍රශස්ත උෂ්ණත්ව පවත්වා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් වෙලා තියෙනවා. ඉතින් ඒ නිෂ්පාදන අනුව ඒ ආහාර ද්‍රව්‍ය අනුව ඒවට ලබා දිය යුතු උෂ්ණත්ව ප්‍රමාණ පවත්වාගත යුතු උෂ්ණත්ව ප්‍රමාණ වෙනස් වෙනවා. ඉතින් අපි ඒ සම්බන්ධිනොත් ඉදිරි පාඩම් වලදී කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන දේශගුණික සාධකයක් යටතේ උෂ්ණත්වය කොහොමද
ජෛව පද්ධති තාක්ෂණවේදී සඳහා වගේම විවිධ ජෛව පද්ධති සඳහා බලපෑම් ඇති කරන්න කියන එකයි දුවල පුතාලත් එක්ක අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි දුවේ පුතේ. එතකොට උෂ්ණත්වය විශේෂයෙන්ම ජෛව පද්ධතිය වලට උෂ්ණත්වයේ හිතකර බලපෑම් ගැන තමයි අපි පළමුවෙන්ම කතා කරන්නේ. අපි බලමු කෘෂිකාර්මික කටයුතු සඳහා කොහොමද කෘෂිකාර්මික ජෛව පද්ධති. කෘෂිකාර්මික කටයුතු සඳහා කොහොමද දුවේ පුතේ මේ උෂ්ණත්වයේ බලපෑම් ඇති කරන ආකාරය අපි එකින් එක බලමු. බීජ ප්‍රරෝහණයට බලපෑම. අපි දන්නවා බීජ ප්‍රරෝහණයට බලපානවා. ප්‍රශස්ත උෂ්ණත්වය ලැබෙන තුරු බීජ ප්‍රරෝහණය නොවි පවතිනවා. මම හිතන්නේ ඔබ දන්නවා අපි කලිනුත් ඔබට මේ සම්බන්ධයෙන් දැනුවත් කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් කියලා දීලා තියෙනවා මේ බීජ ප්‍රරෝහණය කරන්න ප්‍රශස්ත උෂ්ණත්වයක් අවශ්‍යයි. සමහර බීජ මේ ප්‍රශස්ත තත්ත්ව ලැබෙන තුරු ශුප්තව පවතිනවා. ඒ කියන්නේ අනිකුත් සාධක ලැබිලා මේ උෂ්ණත්වය ප්‍රශස්ත උෂ්ණත්වයක් ලැබෙන තුරු සමහර බීජ ශුප්තව පවතිනවා. ශුප්තව පවතිනවා කියන්නේ දුවේ පුතේ බීජ අක්‍රීයව පවතිනවා. බීජ අක්‍රීය කාලයක් ගත කරනවා. සමහර ඒවාට අපි කියනවා කාලතරණ ව්‍යුහයන් කියලා. ඉතින් ඒ අක්‍රීය කාලයක් ගත කරලා අවසන් වෙලා ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් එයාට ලැබුණාට පස්සේ අනිකුත් සාධක සම්පූර්ණ වුණොත් එයා පොළවෙන් ඉහළට නව ශාකයක් විදියට වර්ධනය වෙනවා. ප්‍රරෝහ කොටස් ඇති වෙලා එයා පොළවෙන් ඉහළට නව ශාකයක් බවට වර්ධනය වීම සිද්ධ වෙනවා දුවේ පුතේ. ඉතින් ඒ ප්‍රශස්ත උෂ්ණත්වය ලැබීමෙන් ඉතින් අපි මුලින්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අද ඔබත් එක්ක කොහොමද උෂ්ණත්වය කෘෂිකාර්මික ජෛව පද්ධතිය වල නැත්නම් කෘෂිකාර්මික කටයුතු සඳහා විශේෂයෙන්ම භෝග වගා කටයුතු සඳහා දුවේ පුතේ උෂ්ණත්වය කොහොමද බලපාන්නේ කියන එකයි ඔබත් එක්ක අපි අද කතා කරන්න යන්නේ. හොඳයි. එතකොට මුලින්ම බලමු අපි බීජ ප්‍රරෝහණයට බලපෑම. හොඳයි. ජලය හා ඔක්සිජන් ප්‍රමාණවත් පරිදි ලැබුණද අපි මුලින්ම කිව්වා අවශ්‍ය කරන ප්‍රශස්ත සාධක බීජ ප්‍රරෝහණයට ජලය අවශ්‍යයි, ඔක්සිජන් අවශ්‍යයි. ජලය හා ඔක්සිජන් ප්‍රමාණවත් පරිදි ලැබුණද ප්‍රශස්ත උෂ්ණත්වයක් නොලැබුවොත් අන්න බලන්න ප්‍රශස්ත උෂ්ණත්වයක් මේ ප්‍රශස්ත කියන වචනේ අපි කියනවා ප්‍රශස්ත උෂ්ණත්වයක් නොලැබෙනොත් බීජ ප්‍රරෝහණය සිදු නොවි නැත්නම් බීජ ප්‍රරෝහණය සිදු නොවේ බීජ ප්‍රරෝහණය සිදු නොවේ එමෙන්ම සමහර බීජවල බීජ ශුප්තතාවය අන්න මේ අර බීජ ශුප්තව තියෙනවා කියලා අපි කිව්වා අක්‍රීය කාලයක් ගත කරනවා කියලා කිව්වා. ඒ කියන්නේ ප්‍රරෝහණය නොවි පවතීම ශුප්තව පවතිනවා. එහෙනම් දුවේ පුතේ සමහර බීජවල ශුප්තතාව කෘත්‍රිමව නැති කර බීජ ප්‍රරෝහණය උත්තේජනය කිරීමට උෂ්ණත්වය උපයෝගී කරගනි. ඔබ අහලා ඇති සමහර බීජවල උණු ජල ප්‍රතිකාරය කරනවා කියලා. මද උණුසුම් ජලය දාලා උණු ජල ප්‍රතිකාරය කරලා අර බීජාවරණ ඉවත් කරන ඝන තද බීජාවරණ ඉවත් කරනවා සමහර ඒවා වගේ. සමහර ඒවා උණු ජල ප්‍රතිකාර කරනවා. ඉතින් මේ කෘත්‍රිමව ශුප්තතාවයේ ඉවත් කරන ක්‍රම බීජ ශුප්තතාව කෘත්‍රිමව නැති කරලා කෘත්‍රිම ක්‍රමයක් මොකක් හරි භාවිතා කරලා කියන්නේ දැන් අපිට පුළුවන් සමහර වෙලාවට අපි මේ උණු ජල ප්‍රතිකාරය කරනවා. බොහෝ බීජ සඳහා. ඉතින් බීජ ශුප්තතාවය අපි කෘත්‍රිමව නැති කරලා බීජ ප්‍රරෝහණය වීම නව ශාකයක් බවට ප්‍රරෝහණය වීම ඒක බීජ පත්‍රය වෙන්න පුළුවන් ද්විබීජ බීජ පත්‍රී ශාක වෙන්න පුළුවන්. ඉතින් බීජ ප්‍රරෝහණය වීම උත්තේජනය කිරීමට දරුවනේ මේ උෂ්ණත්වය උපයෝගී කරගන්නවා. එහෙනම් ඔබට කියන්න පුළුවන් බීජ ප්‍රරෝහණය සඳහා කියලා ඊට අදාළ කරුණු ටික ඔබ රචනා ප්‍රශ්නයකදී අහුවොත් උෂ්ණත්වය කියන සාධකය උෂ්ණ එක කරුණක් ලියලා කියන්නේ අපි දැන් කරුණු කිහිපයක් කතා කරනවා උෂ්ණත්වයේ බලපෑම් එක කරුණක් ඔබ ලියලා ඒ කරුණ රූල් 3ක් පමණ මෙන්න මේ ආකාරයට විස්තර කිරීම ප්‍රමාණවත් රචනා ප්‍රශ්නයකදී මම හිතන්නේ පැහැදිලි. හරි. එහෙනම් අපි යනවා ඊළඟ බලපෑමට. පළවෙනි බලපෑම තමයි බීජ ප්‍රරෝහණයට බලපෑම. ඔබට විස්තර කරන්නත් පුළුවන් වෙන්න ඕනේ මෙන්න මේ පරිදි විස්තර කිරීමටත් හැකියාව තියෙන්න ඕනේ දුවේ පුතේ. මොකද රචනා ප්‍රශ්නයකදී බීජ ප්‍රරෝහණයේ බලපෑම යටතේ පළවෙනි බලපෑම බීජ උෂ්ණත්වයේ බලපෑම යටතේ ඔබ බීජ ප්‍රරෝහණය කියලා ලියලා පළවෙනි බලපෑමේ ඔබ කෙටියෙන් රූල් 2-3ක් පැහැදිලි කරලා ඉවර වෙලා ඊළඟ කරුණට ගිහිල්ලා ඒකත් රූල් 2-3ක් පැහැදිලි කරන්න. ඒ වගේ කරුණු 5ක් 3ක් තෝරගත්තොත් ඒ කරුණු තුනම හැකි ඉක්මනින් අපි ලියලා කෙටියෙන් ඒක පැහැදිලි කිරීමක් කරන්න. මොකද ඔබට කරුණ නම් කිරීම සහ පැහැදිලි කිරීමට තමයි ලකුණු හම්බෙන්නේ. මුලින්ම ප්‍රශ්නෙට අදාළේ කොටස හදින්වීමට ලකුණු හම්බෙනවා, හැඳින්වීමට ලකුණු හම්බෙනවා. ඊට පස්සේ කරුණු 5ක් අපි කියමු කරුණු 8ක් බලාපොරොත්තු වෙනවා කියලා. කරුණු 8 නම් කිරීමට ලකුණු හම්බෙනවා, කරුණු 8 විස්තර කිරීමට ලකුණු හම්බෙනවා. ඒ විදිහට තමයි රචනා ප්‍රශ්නයක එක කොටසකට ලකුණු 100 හම්බෙන්නේ ඔබට. හොඳයි දුවේ පුතේ. ප්‍රභා සංශ්ලේෂණයට බලපෑම ෆෝටෝසින්තසිස් නේද ළමයි? ප්‍රභා සංශ්ලේෂණයට බලපෑම ළමයි. ප්‍රභා කියන්නේ සූර්යයා ඉන්නකොට සිදු කරන නිෂ්පාදන ක්‍රියාවලිය තමයි
ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය. අපි දන්නවා ශාක ජලය සහ කාබන් ඩයොක්සයිඩ් අමුද්‍රව්‍ය විදිහට යොදාගෙන සූර්යාගේ තාප ශක්තිය සූර්ය ශක්තිය කාබන් ඩයොක්සයිඩ් මගින් කවුරු බවටද දරුවනේ පත් කරන්නේ? රසායනික ශක්තිය බවට පරිවර්තනය කරනවා හදනවා කවුද? C6යි H12යි O6යි C6H12 O6+ ඔක්සිජන් හදනවා. අන්නේ ඔක්සිජන් තමයි අපි ඇතුළු අනිකුත් ජීවීන්ගේ ශ්වසන ක්‍රියාවලිය සඳහා දායක කර ගැනීමට වැදගත් වෙනවා. ඉතින් බලන්න ශාක අපිට ඕන කරන කෑම ටික හදලා දෙනවා, ඔක්සිජන් ටික හදලා දෙනවා නේද? එයාලා තනියම ඒගොල්ලන්ගේ ෆුඩ් එකක් ශාක හදා ගන්නවා. එහෙනම් පුතේ දරුවනේ මේ ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා උෂ්ණත්වය බලපෑම් ඇති කරනවා. උෂ්ණත්වයේ ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් ප්‍රභා සංශ්ලේෂණ ක්‍රියාවලිය සඳහා අවශ්‍යයි. හොඳයි අපි බලමු. එතකොට ප්‍රභා සංශ්ලේෂණයට උෂ්ණත්වයේ බලපෑමත් එක්ක දරුවනේ පරිසර උෂ්ණත්වයේ වැඩිවීමත් සමග එන්සයිම ක්‍රියාකාරීත්වය වැඩි වී ශාකවල කායික ක්‍රියාවේගය වැඩි වී ශාක තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියා නැත්නම් කායික ක්‍රියාවේගය වැඩි වෙනවා. පරිසර උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක පරිසර උෂ්ණත්වයේ වැඩිවීමත් එක්ක එන්සයිමීය ක්‍රියාකාරීත්වයේ වැඩි වෙලා ශාකවල කායික ක්‍රියාවේගය වැඩි වෙනවා. ওই ටිකයි ඔබ යටතේ කියන්න ඕනේ. ඉතින් ශාකවල එන්සයිමීය ක්‍රියාවේගවත් වීමෙන් ශ්වසන වේගයත් වැඩි වෙනවා. ශාකවල එන්සයිම ක්‍රියාවේග වැඩි වීමෙන් ශ්වසන වේගයත් වැඩි වෙනවා. හරි. ඊළඟට අපි. හොඳයි දරුවනේ. right පුෂ්පීකරණයට බලපෑම. සමහර ශාකවල මල් හට ගැනීම ළමයි පුෂ්පීකරණයට බලපාන උෂ්ණත්වය. right කොහොමද? අපි දන්නවා මෙන්න මේ ශාක right මෙන්න මේ ආකාරයේ ශාක. අනිවාර්යෙන් උදාහරණත් එක්ක මතක තියාගන්න ඕනේ. අපි පුෂ්පීකරණයට බලපානවා කියපුව මොන වගේ ශාකවල පුෂ්පීකරණයටද උෂ්ණත්වය බලපාන්නේ? ගෝවා, කැරට්, බීට් වැනි ශාකවල පුෂ්ප හට ගැනීමට අඩු උෂ්ණත්ව තත්ත්වයක් අවශ්‍ය වෙනවා. එහෙනම් නුවරඑළිය වගේ ප්‍රදේශයේ ගත්තොත් අපි නේද සෞම්‍ය දේශගුණයක් තියෙන කලාපයක් ප්‍රදේශයක් ගත්තොත් ඊටාම හොඳින් වැඩෙනවා මේ ගෝවා, කැරට්, බීට් වැනි ශාක ගුණාත්මක හොඳ අස්වැන්නක් ලැබෙන ආකාරයෙන් වගා කටයුතු කරනවා. ඉතින් ඒක නිසා මතක තියාගන්න උෂ්ණත්වයේ විශේෂයෙන්ම මේ පුෂ්පීකරණයට මොකද මල් හට ගැනීමෙන් තමයි විශේෂයෙන්ම අපි දන්නවා කැරට් නේද මල් වලින් තමයි මල් කැරට් සුදු පාට ලස්සන මලක් හැදෙනවා නේද කැරට් වල. ඉතින් ඒ වගේම ගෝවා, බීට් වගේ භෝග ශාකවලට අවශ්‍ය වෙන්නේ අඩු උෂ්ණත්වයක් හැටද තමයි ඒගොල්ලෝගේ මල් පිපීම උත්තේජනය වෙන්නේ. right එහෙනම් හොඳින් මතක තියාගන්න දරුවනේ පුෂ්පීකරණයට බලපෑමට මෙන්න මේ උදාහරණත් එක්කම ඔබ අනිවාර්යෙන් විභාග ඉදිරියේදී මේක ලියන්න ඕනේ. මතක තියාගන්න මම හිතන්නේ අමතක වෙන්නේ ඒ තුන කැරට්, ගෝවා, බීට්. ගෝවා, කැරට්, බීට් වගේ ශාකවල පුෂ්ප හට ගැනීම සඳහා අඩු උෂ්ණත්ව තත්ත්වයක් තමයි දුවේ පුතේ අවශ්‍ය වෙන්නේ. මම හිතන්නේ ඔබට ඉතාමත්ම පැහැදිලි. ඒ වගේම බීජ හෝ පැල අඩු උෂ්ණත්වවලට භාජනය කිරීමෙන් පුෂ්ප හට ගැනීම උත්තේජනය කිරීම වසන්තීකරණය නම් වේ. ඒකට අපි විශේෂිත නමකුත් කියනවා අවශ්‍ය නම් ලියා ගන්න පුළුවන්. බීජ හෝ පැල. බීජ වෙන්න පුළුවන් පැල. බීජ හෝ පැල. බීජ පැල ප්‍රරෝහණය වෙලා තියෙන පැල අඩු උෂ්ණත්වවලට භාජනය කිරීමෙන් පැල අඩු උෂ්ණත්වවලට භාජනය කිරීමෙන් මොකද්ද කරන්න පුළුවන්? ඒගොල්ලන්ගේ මල් හට ගැනීම නැත්නම් පුෂ්ප හට ගැනීම උත්තේජනය කිරීමට අපි වසන්තීකරණය කියලාත් කියනවා. right එහෙනම් මොකද්ද ප්‍රධාන කරුණුනේ? පුෂ්පීකරණයට උෂ්ණත්වයේ බලපෑම. ඉදිරියට යමු. ආකන්ද වර්ධනය සඳහා මොනවද දරුවේ ආකන්ද කියන්නේ? ඔගොල්ලෝ අහලා ඇති දැන් ස්වභාවික ශාක ප්‍රචාරණ ක්‍රම නැත්නම් වර්ධක ප්‍රචාරණ ක්‍රම ගැන ගත්තාම ඔගොල්ලෝ අහලා ඇති භූගත කඳන්. පටලවා ගන්න භූගත කඳන්. මේ කොටස විෂය නිර්දේශයෙන් ඉවත් කරලා තියෙන්නේ කලින් 2014 කලින් විෂය නිර්දේශය තුළ මේ භූගත මේ ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම යටතේ ස්වභාවික වර්ධක ප්‍රචාරණ ක්‍රම යටතේ භූගත කඳන් ඇතුළත් කරලා තිබ්බා. රයිසෝම, කෝම, බල්බ, දාවක, බල්බිල එතනේ භූගත කඳන්. උදාහරණ මොනවද? දැන් පොළවට සමාන්තරව වැඩෙන භූගත කඳන්. කඳ භූගතයි. ශාකයේ කඳ භූගතයි. පත්‍ර කඳෙන් හටගන්නා පත්‍ර වායවයි. කවුද? ඉඟුරු, කහ, කැනාස් වගේ දේවල්. ඉඟුරු වලයක් ගලව බලන්න අර පොළවට සමාන්තරව එයා වැඩින්නේ. right? ඉඟුරු වලයක් අරන් බැලුවොත් එයා පොළවට සමාන්තරව වැඩින්නේ දරුවනේ. ඉඟුරු ශාකයක් ගත්තොත්
ඉඟුරු ශාකයක් ගත්තොත් මෙයාගේ පත්‍ර ඊට පස්සේ මෙන්න යාගේ භූගත කඳ. මේ පොළවට සමාන්තරව වැඩෙන භූගත කඳක් තියෙන දරුවනේ. භූගත කඳ. මේක තමයි දැන් අපි අර ඉඟුරු වලය මේ දවස්වල ගෙවල් වලට ඉඟුරු නිතරම ගේනවා. හොඳ ඉඟුරු පාවිච්චි කරනවා නම් ඇත්තටම ඉඟුරු වල හොඳ ගුණයක් තියෙනවා. ශරීරයට හිතකරයි. ඉඟුරු වල විවිධ ගුණාංග රාශියක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ බලන්න භූගත කඳක්. භූගත කඳක්. එතකොට දැන් මේ අර්ථාපල් ගත්තාම අර්ථාපල් කියන්නේ ආකන්ද. ඒවත් භූගත කඳක්. කඳේ පාර්ශවිකව තමයි බීජ නැත්නම් මේ අර්ථාපල් හට ගැනීම සිදු වෙන්නේ. අල හට ගැනීම සිදු වෙන්නේ. අර්ථාපලුත් භූගත කඳක්. කඳක් එයා. දැන් මේ ඉඟුරු කහ කැනාස් ඒගොල්ලෝ ගත්තාම පොළොවට සමාන්තර වැඩෙන භූගත කඳක්. ඊට පස්සේ අපි දන්නවා කිරියල ඒ වගේ පොළොවට ඒ වගේ කඳන් භූගත කඳන්. භූගත කඳන්. විදිහට අපි හඳුන්වන්නේ. තව කවුද අපිට ගන්න පුළුවන් ඊට පස්සේ භූගත කඳන් විදිහට ලුණු බල්බ කියලා අපි හඳුන්වන්නේ. බල්බත් භූගත කඳන් වලට අපිට ගන්න පුළුවන්. ඉඟුරු කහ කැනාස් කිරියල අර මේ අපි දන්නවා දැන් හබරල ශාක වගේ තියෙන ඒ වගේ ඒකෙත් අපි කියනවා කෝමයක් හැදෙන්නේ රයිසෝම කෝමයක් කියන එකත් මේ භූගත කඳක්. දැන් බීලුණු ගෙඩියක් ලුණු ගෙඩියක් ගත්තාම සුදු ලුණු බීලුණු වගේ දේවල් ගත්තාම ඒවා අපි කියනවා බල්බ කියලා. ඒකත් භූගත කඳක්. ඉතින් ඒ වගේ මේ ස්කන්ධ ආකන්ද කියන එක තමයි මෙතනදී දරුවනේ ඔබට පැහැදිලි කරන්න අවශ්‍ය උනේ. මේ ස්කන්ධ ආකන්ද කියන එක ස්කන්ධ ආකන්ද කියපුවම ඒවත් භූගත කඳන් ස්කන්ධ ආකන්ද. ඉතින් මේ කඳේ පාර්ශවිකව තමයි කඳ දැන් අර්ථාපල් ශාකයේ කඳේ පාර්ශවිකව තමයි අර්ථාපල් හටගන්නේ. ඉතින් මේ ස්කන්ධ නැත්නම් අර්ථාපල් වල අලවල ආකන්ද වර්ධනය සඳහා ඒ ආකන්ද කියන්නේ භූගත කඳ කියන්නේ අලගිඩි. කඳේ පාර්ශවිකව හටගන්නා අතුවල තමයි රයිට් කඳේ පාර්ශවිකව දැන් අපි ගත්තොත් ශාකේ කඳේ පාර්ශවිකව හටගන්නා මෙන්න මේ අතුවල තමයි අල හැදෙන්නේ. රයිට් පාර්ශවිකව හටගන්නා මෙන්න මේ අතුවල තමයි දරුවනේ මේවා භූගත කඳ. පාර්ශවිකව හටගන්නා අතුවල තමයි උඩින් අනිත් පත්‍ර ටික ශාකේ තියෙනවා. මේ ආකාරයට කඳේ පාර්ශවිකව හටගන්නා අතුවලින් තමයි ආකන්ද හැදීම සිදු වෙන. ආකන්ද ස්කන්ධ ආකන්ද කියන්නේ ඒවත් භූගත කඳන්. අපි ආහාර විදිහට අල අර්ථාපල් විදිහට ගන්න. ඉතින් උෂ්ණත්වය මෙන්න මේ ආකන්ද වර්ධනයේ සඳහා බලපෑම් ඇති කරනවා. අපි බලමු කොහොමද කියලා. අර්ථාපල් වැනි ආකන්ද අඛණ්ඩව වර්ධනය වීමට සඳහා වැඩි දිවා උෂ්ණත්වයක් සහ දිවා කාලයේ උෂ්ණත්වය වැඩිපුර තියෙන්න ඕනේ. වැඩි දිවා උෂ්ණත්වයක් සහ අඩු රාත්‍රී උෂ්ණත්වයක් තිබිය යුතුය. රාත්‍රී උෂ්ණත්වය අඩු වෙන්න ඕනේ. මොකද වැඩි උෂ්ණත්වය වැඩි වුණොත් එහෙම ශ්වසන වේගයත් වැඩි වෙලා සංචිත ආහාර අඩු වෙන්න බලනවා. ඒකට අල දුර්වලව වැඩෙනවා. එහෙම වෙන්න පුළුවන්. මම හිතන්නේ ඔබට පැහැදිලි. රාත්‍රී දහවල් කාලයේදී අර්ථාපල් ආකන්ද අඛණ්ඩව වර්ධනය වීම සහ දිවා කාලයේ වැඩි උෂ්ණත්වයක් සහ රාත්‍රී කාලයේ අඩු උෂ්ණත්වයක් තියෙනවා. රාත්‍රී කාලයේ උෂ්ණත්වය වැඩි වුණොත් මොකද වෙන්නේ? රාත්‍රී කාලයේදී විශේෂයෙන්ම අපි දන්නවා ශ්වසන වේගය වැඩි වෙලා සංචිත ආහාර අඩු වෙන්න පුළුවන්. අර ආකන්ද ස්කන්ධ ආකන්ද වල වර්ධනය ප්‍රමාණය අඩු වෙලා මේ ප්‍රමාණය ගුණාත්මක භාවයට හානි වෙන්න පුළුවන්. එහෙනම් වැඩි උෂ්ණත්වවලදී ශ්වසන වේගය වැඩිවීම ආහාර සංචිත අඩුවීමට හේතුව. අන්න හේතුව ඇයි දරුවනේ වැඩි උෂ්ණත්වවලදී ශ්වසන වේගයේ වැඩිවීම නිසා ආහාර සංචිත අඩු වෙන්නේ? ශ්වසනය සඳහා වැය වෙන්නේ මෙන්න මේ ආහාරය තුල සංචිත කරලා තියෙන ආහාර. මෙන්න මේ ආහාරය නැත්තම් ආකන්ද තුල මේ පළතුර නැත්තම් ඵලය තුල සංචිත කරලා තියෙන ආහාර තමයි දරුවනේ ශ්වසනය සඳහා ඒවායේ තියෙන ශක්තිය තමයි වැය වෙන්නේ. සෛලීය ශ්වසනය සඳහා ශක්තිය අවශ්‍යයි. ATP ශක්තිය අවශ්‍යයි. මේ ශක්තිය ලබා ගන්න තමයි සංචිත ආහාර වැය වෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා ඔබ දැනගිතු තවත් විශේෂිත කරුණක් මෙතෙන්ද කියන්න ඕනේ. එළවලු පළතුරු අස්වනු නෙළූ පසුත් දරුවනේ එළවලු පළතුරු අස්වනු නෙළූ පසුත් ඒගොල්ලෝ ශ්වසනය කරනවා. රෙස්පිරේෂන්. එළවලු පළතුරු අස්වනු නෙළූ පසුත් අස්වනු නෙළලා පැත්තකින් තියෙන කොටත් තිබ්බට පස්සෙත් ඒගොල්ලොන්ගේ කායික ක්‍රියාවලිය සිදු වෙනවා.
ෆ්‍රිජ් එකට දාන්න නැතුව බැරලා තිබ්බොත් එහෙම එළවලු පළතුරු ගෙනල්ලා දවස් දෙකක් තියෙනකොට ඔයගොල්ලෝ දන්නවා මැල වෙනවා, වියපත් වෙනවා. ඒගොල්ලොත් වියපත් වෙනවා. එළවලු පළතුරු අස්සුණු නෙලා පැත්තකින් තියලා තියන්න. ටික දවසක් තියන්න අමතක වෙලා බලනකොට ෆ්‍රිජ් එකට දාන්නත් අමතක වෙලා කන්නත් අමතක වෙලා. අනේ අර ටික මොකද වෙලා තියෙන්නේ? වියපත් වෙලා. එළවලු පළතුරු අස්සුණු වියපත් වෙලා. මොකද අස්සුණු එළවලු පළතුරු අස්සුණු නෙලූ පසුත් ඒගොල්ලෝ මේ ඒගොල්ලොන්ගේ කායික ක්‍රියාවලිය සිදු වෙනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය ඒ කායික ක්‍රියාවලිය සිදු වෙනවා. එතිලීන් ස්වභාවිකව එතිලීන් වායු නිෂ්පාදනයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ එහෙනම් එළවලු පළතුරු තිබ්බහම කහ පාට වෙන්නේ. කොළ එළවලු කොළ වර්ග, පලා වර්ග දවස් දෙකක් තිබ්බම කහ පාට වෙන්න හේතුව පළතුරු ඉදෙන්න හේතුව දරුවනි. නේද? පළතුරු ඉදෙන්න හේතුව, කඩලා තියෙන පළතුරු ඉදෙන්න හේතුව ස්වභාවිකව යා එතිලීන් වායු නිෂ්පාදනය වීම සිද්ධ වෙනවා. රයිට්. මම හිතන්නේ පැහැදිලි මේ විශේෂයෙන්ම පැහැදිලි කරන්න ඕන කාරණේ තමයි දරුවනේ ඔබ මෙතනදී විශේෂයෙන් දැනගන්න ඕන කාරණාවක් තමයි අපි ශ්වසන වේගයේ වැඩිවීමෙන් උෂ්ණත්වයේ වැඩිවීම හේතුවෙන් ශ්වසන වේගය වැඩි වෙනවා. ශ්වසන වේගය වැඩිවීමෙන් තමයි සංචිත ආහාර අඩු වෙන්නේ. ශ්වසනය සඳහා අවශ්‍ය ශක්තිය සඳහා වැය වෙන්නේ සංචිත කරලා තියෙන ආහාර. පිෂ්ඨය නේද? අපි සංචිත කරලා තියෙන ආහාර තමයි මේ සඳහා ග්ලූකෝස් අපි වැයවීම සංචිත ආහාර වැයවීම තමයි සිදු වෙන්නේ. ඒවා දහනය වීමෙන් තමයි ශ්වසනයට අවශ්‍ය ශක්තිය නිපදවා ගන්න ශාකවල. අපි වගේම ශාකත් ශ්වසනය කරනවා. සෛලීය ශ්වසනය සඳහා අවශ්‍ය ශක්තිය නිදහස් කරගන්න එක. ඒ වගේම ඔබ තව කරුණක් දුවේ පුතේ මතක තියාගන්න ඕනේ. විශේෂයෙන්ම එළවලු පළතුරු අස්වනු නෙළූ පසුත් දුවේ පුතේ ඒගොල්ලෝ ශ්වසනය කරනවා. පරිවෘත්තීය ක්‍රියාවලිය සිදු වෙනවා. එතිලීන් නිෂ්පාදනය සිද්ධ වෙනවා. ශ්වසනය සිදු වෙනවා. ශ්වසන ක්‍රියාවලිය වගේ ඒ පරිවෘත්තීය ක්‍රියාවලිය සිදු වෙනවා. සමහර ක්‍රියාවලිය සිදු වෙනවා. ඒකයි එළවලු පළතුරු නෙළලා ප්‍රශස්ත තත්වයට ගබඩා කරලා තිබෙන්නේ නැත්නම් ඒගොල්ලෝ වියපත් වෙන්නේ. සමහරට හැකිලෙනවා, වේලෙනවා, වියපත් වෙනවා. රයිට් හරි. එහෙනම් පැහැදිලි. අපි යනවා ඊළඟ කාරණාවට. ශාක වර්ධක ප්‍රචාරණයේ වේගවත් කිරීම. කලින් පාඩමේදීත් අපි කොටස් වලදීත් කියලා දෙනවා මොකද්ද මේ ශාක වර්ධක ප්‍රචාරණය? ශාක වර්ධක ප්‍රචාරණය කියන්නේ දුවේ පුතේ ශාකයේ කියන්නේ ජන්මානුහාවීමකින් තොරව. සාමාන්‍යයෙන් අපි දන්නවා ශාකවල ප්‍රචාරණ ක්‍රම දෙකක් තියෙනවා. ලිංගික ප්‍රචාරණය නැත්නම් ලිංගික ප්‍රජනනය සහ අලිංගික ප්‍රජනනය. ශාකත් අපි වගේම ජීවීන්. ඉතින් ඒක නිසා ශාක ජීවීන් ශාකත් තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා මොකද ශාක කරන්නේ? ශාක තම වර්ගයාගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කර ගැනීම සඳහා ප්‍රජනනය කරනවා. ශාක වලට ප්‍රජනන ක්‍රම දෙකක් තියෙනවා. ලිංගික ප්‍රජනනය, පොන් සහ ජායා කියන ජන්මානුහාවීමකින් සිද්ධ වෙන ලිංගික ප්‍රජනනය සහ ජන්මානුහාවීමකින් තොරව සිදුවන වර්ධක ප්‍රචාරණය නැත්නම් වර්ධක ප්‍රජනනය කියලාත් කියන්න පුළුවන්. අලිංගික ප්‍රජනනය කියලාත් ඒකට කියනවා. අලිංගික ප්‍රජනනය කියලාත් ඒකට කියනවා. අරක ලිංගික ජන්මානුහාවීමකින් සිදුවෙන ශාක ප්‍රජනන ක්‍රමයේ ප්‍රචාරණ ක්‍රමයේ ලිංගික ප්‍රචාරණය නැත්නම් ලිංගික ප්‍රජනනය. අලිංගික ප්‍රජනන ක්‍රම යටතේ එනම් අලිංගික ප්‍රජනනයේදී ජන්මානුහාවීමක් සිදු වෙන්නේ නැහැ. මම හිතන්නේ අපිට පැහැදිලි. ඉතින් ශාකවල අලිංගික ප්‍රචාරණ ක්‍රමයක් විදිහට නැත්නම් අලිංගික ප්‍රජනන ක්‍රමයක් විදිහට අපිට වර්ධක ප්‍රචාරණය ගන්න පුළුවන් දරුවෝ. වර්ධක ප්‍රචාරණය ගත්තාම ස්වභාවික වර්ධක ප්‍රචාරණය සහ කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය කියලා ආකාර දෙකකට ඒකත් අපිට හඳුන්වන්න පුළුවන්. කෘත්‍රිම වර්ධක ප්‍රචාරණය කියපු ගමන් ඔබේ ඔළුවට ඉන්නේ කවුද? පටක රෝපණය. ශාකයක ඕනෑම සජීවී කොටසක්. ශාකයක ඕනෑම සජීවී කොටසක් ජීවාණු හරිත තත්ත්වයට අපි කියන ඇසෙප්ටික් එන්වයරන්මන්ට් එකක්. ශාකයක ඕනෑම සජීවී කොටසක් කියපම දරුවනි ශාක පත්‍ර, ශාක අතු කැබලි, මුල් කැබැල්ලක්, දඬු කැබැල්ලක්, විභාජක කොටසක්, බීජ කොටසක්, ප්‍රාක් ප්ලාස්ම කොටසක්, කැලස නැත්නම් වේගයෙන් ගුණණය වෙන සෛල කොටසකින් ටිකක් වෙන්න පුළුවන්. ශාකයක ඕනෑම සජීවී පටකයක් ජීවාණු හරිත තත්ත්වයට කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල වගා කර නව ශාක ලබා ගැනීම තමයි අපි කියන්නේ මොකද්ද? පටක රෝපණය කියලා. ඉතින් පටක රෝපණයත් කෘත්‍රිම වර්ධක ප්‍රචාරණ ක්‍රමයක්. මොකද කෘත්‍රිම රෝපණ මාධ්‍යයක් තුල විද්‍යාගාරයක් තුල අපි කියනවා ඒකට විශේෂයෙන් අපි කියනවා ආරක්ෂිත ක්‍රම භාවිතා කරලා නැත්නම් අපි කියනවා ඒකට පාලිත පරිසර තත්ත්වයකට පරිසර තත්ත්ව පාලනය කරලා තමයි විද්‍යාගාරයක් ඇතුලේ මේ ශාක විශාල සංඛ්‍යාවක් එකවර ලබා ගන්න පුළුවන් ක්‍රමයක් විදිහට පටක රෝපණ තාක්ෂණය හඳුන්වන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන් පටක රෝපණයේ අවස්ථාවක් විදිහට ඉදිරි පාඩම් වලදී අපි ශුද්ධ ප්‍රචාරණය ගැනත් කතා කරනවා දරුවනේ. එහෙනම් පැහැදිලි ශාක වර්ධක ප්‍රචාරණය කියන්නේ අපි කියනවා ජන්මානුහාමීමකින් තොරව ශාකයක වර්ධක කොටස් මගින්. මොනවද දුවේ පුතේ ශාකයක වර්ධක කොටස් කියන්නේ? වර්ධනය වෙන කොටස් කියන්නේ අතු කැබලි, දඬු කැබලි,
මුල් කැබලි, පත්‍ර කැබලි ගෙනල්ලා සමහර ශාකවල අපි පත්‍රයක් බේසමක නේද පත්‍රයක් මතු පිට තියලා පත්‍රයේ පත්‍ර නටුව පසට යට කළා අර අපි ඉරටු ගහලා වගේ එහෙම සම්බන්ධ කරපුවම අන්න ඒකෙන් නව ශාකයක් හට ගන්නවා. පත්‍ර මගින් ප්‍රචාරණය කරන්න පුළුවන්. දැන් ඉන්නල බතල කෝලියස් වගේ දේවල් ලා දල දඬු මගින් ප්‍රචාරණය කරගන්න පුළුවන්. රයිට් කැබලි මගින් ක්‍රෝටන් වද බෝගන් විලා වගේ ඒවා අඩ දල දඬු මගින් දල දඬු ක්‍රෝටන් අතු කෑල්ලක් ගෙනල්ලා කොහෙන් හරි අපි ආස ක්‍රෝටන් එකක් දැක්කොත් අපි අතු කෑල්ලක් ඉල්ලන් එනවා. ඉල්ලන් ඇවිල්ලා අපි හිටවපුවාම ඒකින් අර මව් ශාකයට සමාන ශාකයක් මේ ක්‍රෝටන් ගහීම පිටපතක් තමයි හම්බෙන්නේ. එහෙනම් වර්ධක ප්‍රචාරණයේදී අපිට මව් ශාකයට සරසම පිටපතක් හම්බෙන්නේ. මව් ශාකයට සෑම අතින්ම සමාන ශාකයක් තමයි අපිට. ඇයි අම්මගේ මව් ශාකයේම කොටසක් ගෙනල්ලා හිටෙව්වේ. එහෙනම් මව් ශාකයේම තමයි ඉන්නේ. අතු කැබලි, දඬු කැබලි, මුල් කැබලි, පත්‍ර කැබලි. රයිට් අපිට ගන්න පුළුවන්. අංකුරේ කොටසක් අංකුරයක් ගලවලා ගෙනත් හිටවන සමහර ශාකවල ඒ වර්ධක ප්‍රචාරණය සඳහා යොදා ගන්න දේවල් තියෙනවා. අංකුර කැබලි, දඬු කැබලි. එතකොට දැන් මඤ්ඤොක්ක වගේ ශාක වගා කරගෙන අපි කියනවා දල දඩ. දල දඬු. ලා දල දඬු, දල දඬු. දඬු කැබලි ලා ඒව බෑ ටිකක් සංචිත ආහාර හොඳට තියෙන දඬු කැබලි කපලා අවශ්‍ය ප්‍රමාණයට කොටස් වලට කපලා බිම හරියට සකස් කරලා තමයි මඤ්ඤොක්ක වගා කිරීම සිදු කරන්නේ. ඉතින් මෙන්න මේ ශාකවල වර්ධක ප්‍රචාරණ ක්‍රමය අපි දන්නවා මේ අතු කැබලි දඬු කැබලි නිකන් දඬු කැබල්ලක් නිකන් අපි එළිය විසි කරලා දාලා තිබ්බත් එයාට අවශ්‍ය ප්‍රශස්ත තත්ත්ව ලැබුණොත් එයා ප්‍රරෝහණී වෙලා අලුත් ශාකයක් බවට පත් වෙනවා. එහෙනම් දුවේ පුතේ උෂ්ණත්වය අපි දන්නවා වර්ධක ප්‍රචාරණය සඳහා වැදගත් වෙනවා. ශාක විශේෂයෙන්ම ශාක අතු කැබලි මුල් අද්දවා ගැනීම සඳහා. ශාක අතු කැබලි මුල් අද්දවා ගැනීම මගින් නව ශාක ලබා ගන්න පුළුවන්. ඒකට අපි කියන්නේ වර්ධක ප්‍රචාරණය. වර්ධක ප්‍රචාරණය. හරි. එහෙනම් ශාක වර්ධක ප්‍රචාරණයේ වේගවත් කිරීමට ශාක වර්ධක ප්‍රචාරණයේ වේගවත් කිරීමට අපිට උෂ්ණත්වය වැදගත් වෙනවා. ප්‍රශස්ත උෂ්ණත්වයේදී ප්‍රශස්ත උෂ්ණත්වයක් ලැබුණට පස්සේ ශාක වර්ධක ප්‍රචාරණයට උෂ්ණත්වය බලපානවා. ප්‍රශස්ත උෂ්ණත්වයක් ලැබුණට පස්සේ ශාක අපි කතා කරපු ටිකමයි නෝට් එකේ තියෙන්නේ. ශාකාතු ඉක්මනින් මුල් අද්දවා ගැනීමට ඉහළ උෂ්ණත්වයක් භාවිතා කරන්න. වැඩි උෂ්ණත්වයේදී සහ ඉහළ උෂ්ණත්වයේදී හා සාපේක්ෂ ආර්ද්‍රතාවයේදී අපි කියනවා ශාක දඬු කැබලි අතු කැබලි ඉක්මනින් මුල් අද්දවා ගන්න පුළුවන් කියලා. ඉක්මනින් මුල් අද්දවා ගැනීමෙන් අපිට ඉක්මනින් ශාක ප්‍රචාරණය කරන්න පුළුවන්. අපිට අවශ්‍ය ශාක ඉක්මනින් බෝ කර ගැනීම සිදු කරන්න පුළුවන් පුතේ ඒ ප්‍රශස්ත ඉහළ උෂ්ණත්වයට පත් කිරීමෙන් ලබා දීමෙන්. එහෙනම් ශාකාතු ඉක්මනින් මුල් අද්දවා ගැනීමට උෂ්ණත්වය ඉහළ උෂ්ණත්ව භාවිතා කෙරේ. විශේෂයෙන්ම පොලිතීන් උමං හරිතාගාර. පොලිතීන් උමං හරිතාගාර ශූර්ය ප්‍රචාරක ව්‍යුහවලදී ඉහළ උෂ්ණත්ව භාවිතා වේ. දරුවනේ මේ මොනවද මේ తాවකාලික ශූර්ය ප්‍රචාරක ව්‍යුහ? ඔගොල්ලෝ දැකලා ඇති 6 පන්තියේ මට මේ 6 පන්තියෙන් මතක් වෙන්නේ ওই කාලින් තමයි විද්‍යාව කරන්න පටන් ගන්න. ඊට කලින් ආරම්භක විද්‍යාව තියෙනවා, පරිසරය කියා තියෙනවා. 6 පන්තියෙන් අපේ ලංකාවේ සිලබස් එකේ විෂය නිර්දේශයට අදාළව මේ 6 පන්තියෙන් සයන්ස් පාඩම් පටන් ගන්න. විද්‍යාව පොතක් කියන්නේ 6 පන්තියෙන් ආවේ. එතකොට මේ පටන් ගන්නකොට විශේෂයෙන්ම මේ සූර්ය ප්‍රචාරක ව්‍යුහ කියපුවාම අපි දන්නවා අපිට ආර්ද්‍රතාවයේ ලබා දෙන්න ඕන වුණාම අපි පොලිතින් ආවරණයකින් පැලයක් වහනවා. වහලා තියලා අපි පහුවදාට එහෙම ඇවිල්ලා බලනවා. අන්න අපි తాවකාලික ප්‍රචාරක ව්‍යුහ අපිට ශූර්ය ප්‍රචාරක ව්‍යුහ අපිට අර ආර්ද්‍රතාවය වැඩි කරගන්න ඕන අපි පොලිතින් ආවරණයකින් වහලා පොලිතින් ආවරණයකින් වහලා යාව ශාකයක් පොලිතින් ආවරණයකින් ගැට ගහලා එල්ලලා තිනවා. ඕක ඕගොල්ලන්ට මතක ඇති. දැන් එහෙනම් ඕගොල්ලන්ට මතක් වෙනවා මේ කවුද తాවකාලික ශූර්ය ප්‍රචාරක ව්‍යුහ කියලා කියන්නේ. රයිට් නේද? ස්ථීර ප්‍රචාරක ව්‍යුහ තියෙනවා නේද? අර්ධ ස්ථීර ප්‍රචාරක ව්‍යුහ තියෙනවා. ඉතින් ඇත්තටම ආරක්ෂිත භෝග වගාවේදී ළමයි protected agriculture ආරක්ෂිත භෝග වගාවේදී පරිසර තත්ත්ව පාලනය කරමින් තමයි භෝග වගා කටයුතු කරන්නේ. ඒතකොට ආරක්ෂිත භෝග වගාවක් නැත්නම් පාලිත පරිසර තත්ත්වයට අපිට භෝග වගා කිරීමේදී අපිට පුළුවන් ළමයි සෞම්‍ය කලාපීය රටක හැදෙන භෝගයක් අපිට අපේ මේ වියලි කලාපී, ඒ කියන්නේ සෞම්‍ය කලාපයේ හැදෙන භෝගයක් වියලි කලාපයේ හදා ගන්නත් පුළුවන්. වියලි කලාපයේ හැදෙන භෝගයක් අපිට සෞම්‍ය කලාපයේ හදා ගන්නත් පුළුවන්. ලෝකේ ඕන තැනක ඕන රටක වගා කරන භෝගයක් අපිට එයාට අවශ්‍ය ප්‍රශස්ත පරිසර තත්ත්ව පාලනය කරලා ආරක්ෂිත ගෘහයක් තුල ආරක්ෂිත ව්‍යුහයක් තුල වායෝ පරිසර තත්ත්වය කියන්නේ උෂ්ණත්වය, ඒ වගේම සාපේක්ෂ ආර්ද්‍රතාවය, ආලෝකය, වර්ෂාපතනය, සුළඟ කියන සාධක පාලනය කරලා, ඒ කියන්නේ වායෝ පරිසර තත්ත්ව පාලනය කරලා ප්‍රධාන වශයෙන් අපිට පුළුවන් මේ ආරක්ෂිත ගෘහයක් නැත්නම් හරිතාගාරයක්
පොලිතින් ගෘහයක් නැත්නම් දැල් ගෘහයක් ඇතුලේ අපිට භෝග වගා කරගන්න පුළුවන්. එහෙම භෝග වගා කළා ඒ කියන්නේ අඩු ඉඩක් තුල වැඩි අස්වැන්නක් ගුණාත්මයෙන් වැඩි ගුණාත්මක භාවයේ ක්වොලිටි එකක් වැඩි අස්වැන්න ප්‍රමාණයක් වැඩි. එහෙනම් දැන් ට්‍රෙන්ඩ් එකක් ලෝකේ ප්‍රධාන වශයෙන්ම ලෝකයේ ඔයගොල්ලෝ දන්නවා මේ ආරක්ෂිත ගෘහ තුල ප්‍රධාන වශයෙන් වැඩිපුරම වගා කරනවා විශේෂයෙන්ම සලාද වර්ග, තක්කාලි, බෙල් පෙපර් ඒ වගේ දේවල් වගා කිරීම සිදු කරනවා. ගර්කින් සලාද වර්ග තමයි ලොකු මහා පරිමාණයෙන් වගා කරනවා විශේෂයෙන්ම සිංගප්පූරු වගේ රටවල දියුණු රටවල මේ ස්කයි ග්‍රෝත් කියලා මේ ඉඩකඩ ප්‍රශ්නයට භූමි ප්‍රශ්නයට විසඳුමක් විදියට මොකද දැන් ඉඩකඩ ජනගහනය වැඩි වෙනකොට දුවේ පුතේ ඉඩකඩ ප්‍රමාණය අඩු වෙනවා. මිනිස් පරිභෝජනයට තියෙන ඉඩකඩ ප්‍රමාණය, ඒ වගා කරන්න තියෙන බිම් ප්‍රමාණය අඩු වුණාම ඉතින් උස් ගොඩනැගිලි විශාල තට්ටු ගණන් වල ගොඩනැගිලි වල ජල රෝපිත වගා තුල, ඒ කියන්නේ රෝපණ මාධ්‍ය විදිහට ජලය යොදාගෙන සකස් කරපු පද්ධතියක් උදල මේ සලාද වගා කරනවා. ඉතින් ඒවා ඉහළ මිලක්, ඉල්ලුමක්, ගුණාත්මක භාවයෙන් ඉහළ අස්වනු ලබා ගන්න පුළුවන්. එහෙනම් අපිට ඒවා නවීන තාක්ෂණික එවැනි ක්‍රම අපේ රටටත් භාවිතා කරන්න පුළුවන්. පටන් ගන්න තියෙනවා අපේ රටෙත් කරනවා. ඉතින් මහා පරිමාණයෙන් මේවා වර්ධනය වීම තමයි ප්‍රධාන වාසි සහගත තත්වයක් වෙන්නේ අනාගත ලෝකේ ඇති වෙන්න පුළුවන් ආහාර අර්බුදයට විසඳුමක් විදිහට අපිට මේ ආරක්ෂිත ගෘහ තුල භෝග වගා කරන්න පුළුවන්. එළියේ හෙන ගැහුවත්, එළියේ වැස්සත්, එළියේ කිසි ප්‍රශ්නයක් අපිට අදාළ වෙන්නේ නැහැ. මොකද මේ ගෘහය ඇතුලේ අපි පරිසර තත්ත්ව පාලනය කරගන්න. ලෙඩ රෝග පැතිරීම අඩුයි. ඒ වගේම මේ වගේ කරන්න තියෙන පාංශු දැන් පස් රහිත මාධ්‍ය තුල තමයි ගොඩක් වගා කරන්නේ. නිර්පාංශු වගා ක්‍රම අපි කියනවා සොයිල්ලස් කල්චර් කියලා. සොයිල්ලස් කල්චර් කියලා පස රහිත නිර්පාංශු වගා ක්‍රම. ඒ නිසා පාංශු ජනන රෝග අඩුයි. පස නිසා හටගන්නා පාංශු පසෙන් හටගන්න රෝග පාංශු ජනන රෝග අඩුයි. ආරක්ෂිත ගෘහ තුල අපි නිර්පාංශු වගා ක්‍රම කරනකොට විශේෂයෙන්ම කොහුබත් වගේ දේවල් භාවිතා කරලා කොහු කේන්දි කොහුබත් නේද? ඊට අමතරව තවත් කෘත්‍රිම මාධ්‍ය තියෙනවා. කාබනික මාධ්‍ය වගේම අකාබනික මාධ්‍යයක් තියෙනවා. ඒවා ඉදිරි පාඩම් වලදී ආරක්ෂිත භෝග වගාව ගැන කතා කරනකොට අපි ඔබට මේ පාඩම් වලදී ඒවා කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මෙතනදී විශේෂයෙන්ම කතා කරන්නේ යෙදුනේ මේ අපි ශූර ප්‍රචාරක ව්‍යුහ ගැන කතා කරපුවාම ඒක අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට කියලා දෙනවා. පොලිතින් ගෘහ, පොලි ටනල් කියන ඒවා ඔයගොල්ලෝ දැකලා ඇති. පොලිතින් ගෘහ, පොලි ටනල් කියලා ඒවා දැකලා ඇති. අර්ධ ස්ථිර ව්‍යුහ විදියට සකස් කරන මේ පොලිතින් ගෘහ හරිතාගාර. අන්න ස්ථිර ආරක්ෂිත ගෘහ විදියට තමයි පුතේ හරිතාගාර අපි හඳුන්වන්නේ. හරිතාගාර තුල අපිට පරිසර තත්ත්ව පාලනය කරලා වගා කටයුතු කරන්න පුළුවන්. හරිතාගාරයක් කියන්නේ ස්ථිර ආරක්ෂිත ගෘහයක්. රයිට්? ඒ වගේම පොලිතින් උමං ශූර ප්‍රචාරක ව්‍යුහ. ශූර ප්‍රචාරක ව්‍යුහ විදියට අර්ධ ස්ථිර ව්‍යුහ වගේම අපි කියනවා తాවකාලික ප්‍රචාරක ව්‍යුහ විදියට අපිට අර මම ඔබට උදාහරණයක් කිව්වා අපි අර 6 පන්ති ඉඳන් පාසලේදී කරලා තියෙන දෙයක් පෝච්චියක් తాවකාලිකව අපිට අවශ්‍ය තත්ත්ව ලබා ගැනීමට ආර්ද්‍රතාවය වැඩි කර ගැනීමට අපි පොලිතින් ආවරණයකින් වහනවා. ඒ වගේම මේ බද්ධ කරන ලද බද්ධ පැල අර බද්ධ කරපු පැලේ අපි පොලිතින් ආවරණයකින් ටික කාලයක් වහලා තියෙනවා. පටකරෝපණයේදී අපි පටකරෝපණයෙන් ලබාගත්ත පැල බාහිර පරිසරයට හුරු කරන්න එපා. දැන් ජෑම් බෝතලයක් ඇතුලේ හරි පරීක්ෂණ නලයක් ඇතුලේ හරි නාලස්ත පරිසරයක හැදිච්ච පැලය අපි යම් ප්‍රමාණයකට වර්ධනය වුණාට පස්සේ බොහොම ප්‍රවේශමෙන් ඉවතට අරගෙන අර කෘත්‍රිම රෝපණ මාධ්‍ය විදිහට දෙන ඒගාර මාධ්‍ය ඉවත් වෙනකන් සෙල්සියස් අංශක 45 පවන මද උණුසුම් ජලින් පැලේ හොදලා මොකද පැලේ ඇදලා එහෙම කඩලා බෙදලා දාන්න බෑ බොහොම ප්‍රවේශමෙන්. මොකද ලොකු වියදමක් මූලික වියදමක් යනවා පටකරෝපණ තාක්ෂණයෙන් පැල ලබා ගන්න. මූලික වියදම විශාල වියදමක් යනවා. ඉතින් අර බොහෝම මේ කාලයක් නලයක් ඇතුලේ හැදිච්ච පැලයක් එකපාරට බාහිර පරිසරය දාලා තියලා හදලා අපිට හරි ගස්සලා තියලා ගොවියන්ට දෙන්න බෑ දැන් හිටවන්න දැන් හරි කියලා. මොකද කාලයක් නාලස්ත පරිසරයක නලයක් ඇතුලේ හැදිච්ච කෙනෙක්. පරීක්ෂණ නලයක්, වීදුරු නලයක්, බෝතලයක් තුල හැදිච්ච කෙනෙක්. ක්‍රම පරිස්සමෙන් යාව එළියට අරගෙන එයාගේ ඒගාර මාධ්‍ය ඉවත් වෙන තුරු යාව සෝදලා පිරිසුදු කරලා මද උණුසුම් ජලය අන්න ඊට පස්සේ අපිට ජීවාණු හරිත රෝපණ මාධ්‍ය සහිත බඳුන් තුල ඒගොල්ලෝ හදා ගන්න පුළුවන්. හදලා ක්‍රමානුකූලවයි ඒගොල්ලෝ බාහිර පරිසරයට හුරු කරන්නේ. එයා නෙට් හවුස් එකක නැත්නම් ආරක්ෂිත ගෘහයක් තුල එයා තියලා ක්‍රමානුකූලව තමයි මුලින්ම ආර්ද්‍රතාවය ටික 100%ක් ආර්ද්‍රතාවය දෙනවා ටික අඩු කරලා සති 2ක් 4ක් අතර කාලයක් යනවා එයා බාහිර පරිසරයට හුරු වෙනවා. අන්න ඊට පස්සේ යාව අපිට බාහිර ශේෂ්ත්‍රයේ වගා ශේෂ්ත්‍රයේ හිටවන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ලබාගත් පටකරෝපිත පැල නැත්නම් පටකරෝපණයම අවස්ථාවක් වෙන ශුද්‍ර ප්‍රචාරණය මගින් ලබාගත් පැල වල වාසිය තමයි ළමයි වෛරස් රෝග වලට ප්‍රතිරෝධී ඕගොල්ලෝ ඒකාකාරී පැල ඔක්කොම ලැබෙන්නේ. එතන අස්වැන්න ලැබෙනකොට ඔක්කොගම එකම කෙසෙල් නම් පටකරෝපිත කෙසෙල් පැල නම් අස්වැන්න ලැබුණොත් ඔක්කොගම එකම කාලේ අස්වැන්න ලැබෙන්නේ. එකම කාලෙකදී අස්වැන්නු නෙලා ගන්න පුළුවන්. කටයුතු ලේසියි එතකොට. මෞෂාකයට සර්ව සම පැල ලැබෙන්නේ. ඒකාකාරී වගාවක් කොයි පැලේද තෝරගන්න කියලා හිතන්න බෑ ඔක්කොම එක වගේ පැල.
විශේෂයෙන්ම වාණිජ වගාවකදී ව්‍යාපාරයක් වශයෙන් අපි වගාවක් කරනවා නම් භෝග වගාවක් කරනවා නම් ඒ සඳහා අපි පැල ලබා ගන්න ඕනේ පටක රෝපණ තාක්ෂණය මගින්. පටක රෝපිත කෙසෙල් පැල. විශේෂයෙන් පටක රෝපිත කෙසෙල් පැල මගින් අපිට කෙසෙල් වලට අපි දන්නවා කෙසෙල් ශාක ගත්තාම වෛරස් රෝග විශාල ප්‍රමාණයෙන් එන්න පුළුවන්. පැනමා වගේ රෝග තත්ත්වයට මුහුණ දෙන්න පුළුවන්. නමුත් පටක රෝපිත පැලවල මේ වෛරස් රෝග අඩුයි. මොකද පටක රෝපණයේදී විශේෂයෙන්ම මේ ශුද්ධ ප්‍රචාරණය කියන එක ක්‍රියාවලිය සඳහා අපි අග්‍රස්ත විභාජක නැත්නම් මූලාග්‍ර විභාජක පටක තමයි යොදාගන්නේ. මෙන්න මේ විභාජක පටක යොදා ගැනීම නිසා දුවේ පුතේ වෛරස් රෝගවලට ප්‍රතිරෝධී වෙනවා පටක රෝපිත තාක්ෂණය මගින් ලබාගත් පැල. ඒ වගේම අපිට එකවර පැල විශාල සංඛ්‍යාවක් ලබා ගන්න පුළුවන් ක්‍රමයක්. ඉතින් මෙන්න මේ ආකාරයට අපි ශාකාතු ඉක්මනින් මුල් අද්දවා ගැනීමට ඉහළ උෂ්ණත්වයක් භාවිතා කරනවා. ඒ වගේම පොලිතීන් උමං පොලිටානල් ඔබ දැකලා ඇති මේවා. ඒ වගේම හරිතාගාර ශූර්ය ප්‍රචාරක ව්‍යුහවලදී ඉහළ උෂ්ණත්ව භාවිතයට ගන්නවා. ඒ වගේ ඉහළ උෂ්ණත්ව භාවිතයට ගන්නවා. ඒවා තුල සිදු කරන ශාක ප්‍රචාරණ ක්‍රමවලදී. ඒ වගේම දරුවනේ භෝග අස්වනු නෙලා ගත්තට පස්සේ හාවස්ටිං කරාට පස්සේ අස්වනු නෙලා ගත්තට පස්සේ ඒවා සැකසීම හා ගබඩා කිරීමටත් ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් යොදා ගන්න. අස්වැන්න ගබඩා කරන්න කලින් අපි දන්නවා විශේෂයෙන්ම දැන් මේ අද මේ කාලේ භාවිතා කරන ඒකාබද්ධ අපි ප්‍රධාන බහුතර ශ්‍රී ලාංකිකයන් ගොවියන් ළමයි ෆාමර්ස්ලානේ. ඉතින් වැඩිපුර ශ්‍රී ලාංකිකයන් ගොවියෝ ෆාමර්ස්ලා. ඉතින් ඒගොල්ලෝ මේ භෝග වගා කටයුතු වලදී විශේෂයෙන්ම අස්වනු නෙලන්න දැන් ඒකාබද්ධ අස්වනු ලිවීමේ යන්ත්‍ර තමයි භාවිතා කරන්නේ. ඉස්සර නම් මේ ගොයන් කපන්න ගොඩාක් කට්ටිය එනවා. ඉතින් ඒ නිසා දැන් වැඩ පහසු කරගන්න මේ යාන්ත්‍රීකරණය ගොවිපළ යාන්ත්‍රීකරණය වෙලා තියෙනවා. විශේෂයෙන් මේක නිසා කෘෂි ඉංජිනේරු විද්‍යාව යොදාගෙන නිර්මාණය කරලා තියෙන කෘෂි උපකරණ තියෙනවා. අපි ඒකට කම්බයින් හාවස්ටින් ඉක්විප්මන්ට් නැත්නම් ඒකාබද්ධ අස්වනු නෙලීමේ යන්ත්‍ර තියෙනවා දරුවනේ. මේ ඒකාබද්ධ අස්වනු නෙලීමේ යන්ත්‍ර මගින් අස්වනු නෙල්ලා ගත්තට පස්සේ ඉතා කෙටි කාලයකදී මුළු ශේෂ්ත්‍රයකම වගා ශේෂ්ත්‍රම අක්කර 2 3ක් වෙනවා 4 5ක් 10ක් වෙන්න පුළුවන්. කෙටි කාලයක් තුල ගොයන් කපලා වී ටික අරගෙන අස්වැන්න ගබඩා කරලා තියාගෙන අර ප්‍රොසෙස් කරලා රොඩු අනිත් ඒකේ ඉපනැලි කොටස් අපි කියනවා ඒවට පිදුරු කොටස් ඒ වගේ කොටස් ඉවත් කරලා අස්වැන්න පිටික වී බීජ ටික අස්වැන්න ටික උරවලට පුරවලා දීලා ඉක්මනට ගොවි මහත්තයව ගෙදරට පිටත් කරන්න පුළුවන් විදිහට දැන් තාක්ෂණය දියුණු වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට මේ නෙලාගත් අස්වැන්න තෙතමනේ ප්‍රමාණයක් යම්කිසි තෙතමන ප්‍රතිශතය වැඩි වුණොත් මේ වී වල හාල් වල ගුණාත්මක භාවයට ඒක බලපානවා. හාල් කැඩෙන්න පුළුවන්. වී කොටනකොට ප්‍රොසෙස් කරනකොට හාල් මේ ඒ වගේම මේ වෙනස්කම් කල් තියාගන්න බැරි වෙන්න පුළුවන් නේද? ඉතින් මේ වෙන ආසාදන ඇති වෙන්න පුළුවන්. ක්ෂුද්‍ර ජීවි ආසාදන ඇති වෙන්න පුළුවන්. දිරිර ආසාදන වගේ පුස් කරනවා කියලා අපි එහෙම කියන්නේ. ඒ වගේ වෙන්න පුළුවන්. ඒක නිසා මේ නෙලාගත්ත අස්වැන්න යම්කිසි කාල සීමාවක් තුල මේ වියලා ගන්න ඕනේ. ඉතින් ඒකට උෂ්ණත්වය අවුවේ වේලා ගන්න. ඉතින් නිසි පමණට මේ වික වේලා ගන්න ඕනේ. පැත්ත මාරු කර කර ඒ වී වල නියමිත ප්‍රමාණයට වේලා ගන්නවා. නියමිත ප්‍රමාණයට වඩා වේලා ගත්තාම හාල් කැඩෙන්න බලනවා. වී කැඩෙන්න බලනවා. ඉතින් නියමිත ප්‍රමාණයට වේලා ගත්තොත් තමයි හාල් වල ගුණාත්මක භාවයේ අවසානයේ හොඳ ගුණාත්මක සහල් නිෂ්පාදනයක් සිදු කරගන්න පුළුවන් වෙන්නේ දුව පිටේ. එහෙනම් අස්වනු නෙලීමේදී අස්වනු නෙලුවට පස්සේ නෙලපු අස්වනු නෙල්ලද අස්වනු සකස් කරගන්න. සමහරට මේ විශාල වශයෙන් මේ ධාන්‍ය වර්ග වලටත් මේ කතාව තියෙනවා. ධාන්‍ය වර්ග අස්වනු නෙලුවට පස්සේ අස්වනු අපි දන්නවා අවි වේල ගන්නවා. වේලලා තමයි ගබඩා කරන්න ගන්න. ඉතින් ඇත්තටම ගබඩා කරන්න යනකොට දුවේ පුතේ මේ ගබඩා වලත් ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් පවත්ත ගන්න ඕනේ. ආහාර වෙන්න පුළුවන්, ධාන්‍ය ආහාර වර්ග වෙන්න පුළුවන්, ධාන්‍ය වර්ග වෙන්න පුළුවන්, භෝග එළවලු භෝග, පළතුරු භෝග වෙන්න පුළුවන්. ඉතින් මේ භෝග වර්ගය අනුව දුවේ පුතේ මේ ගබඩාව සඳහා තිබිය යුතු උෂ්ණත්ව තත්ත්ව වෙනස් වෙනවා. රයිට්? එළවලු පළතුරු සඳහා තියෙන උෂ්ණත්වයට වඩා ධාන්‍ය සඳහා තියෙන උෂ්ණත්ව රයිට් වී ඒ වගේ ධාන්‍ය වර්ග සඳහා තියෙන උෂ්ණත්ව පරාසයන් වෙනස් වෙනවා. ඉතින් ඒක තමයි දුවේ පුතේ අපි කිව්වේ මේ අස්වනු නෙලීමෙන් පසු රයිට් භෝග අස්වනු නෙලාගත් පසු ඒවා සැකසීමට සකස් කරන්න අස්වනු සකස් කරගන්න වගේම ඒ සකස් කරගත්ත අස්වනු ගබඩා කිරීමට දුවේ පුතේ ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්ව යොදා ගැනීම සිද්ධ වෙනවා. ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්ව යොදා ගැනීම සිදු වෙනවා. හොඳයි අපි ඉදිරියට යමු. උෂ්ණත්වයේ තවත් බලපෑම් ගැන අපිට කතා කරන්න ඕනේ. රයිට් මෙන්න අපි ඒ හිතකර බලපෑම් ගැනයි දුවේ පුතේ කතා කරේ. උෂ්ණත්වයේ හිතකර බලපෑම් ගැනයි අපි කතා කරේ. රයිට් දැන් දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙන ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මේ ජෛව පද්ධති කෙරෙහි උෂ්ණත්වයේ අහිතකර බලපෑම් මොනවද කියලා. හැම එකම හොඳ දෙයක් සහ නරක දෙයක් තියෙනව නේද? වාසි සහ අවාසි තියෙනවනේ. ඇඩ්වාන්ටේජස් සහ අපි කියන ඩිස්ඇඩ්වාන්ටේජස්. වාසි සහ අවාසි තියෙන හැම දෙයකම. ඉතින් දුවේ පුතේ අපි බලමු ජෛව පද්ධති කෙරෙහි උෂ්ණත්වයේ අහිතකර බලපෑම් මොනවද කියලා. හොඳයි දුවේ පුතේ අපි දැන් බලන්න යන්නේ
ජෛව පද්ධති කෙරෙහි උෂ්ණත්වයේ අහිතකර බලපෑම. බලමු. උෂ්ණත්වය අඩු හා වැඩි වූ විට ගොවිපළ සතුන් පීඩාවට පත්වීම නිසා නිෂ්පාදනය අඩුයි. ෂෝක් කතාවක්. කවුද පුතේ ගොවිපළ සතුන් කියන්නේ? ගොවිපළ ආශ්‍රිතව ඇති කරන සතුන්. කවුද ගොවිපළ සතුන් කියන්නේ? ගොවිපළ සතුන් කියපුවම අපි දන්නවා නේද? ගවයින්, එළුවන්, කුකුලන්, ඌරන්, බැටළුවන්, හාවන් ඇති කරනවා ළමයි. රයිට්? ගොවිපළ වල ඇති කරනවා. බැටළුවන් නේද? ඉතින් ඇති කරනවා විශාල පරිමාණයේ ගොවිපළ වල මේවා ඇති කරනවා සතුන්. ඉතින් අපි දන්නවා පුතේ අපේ ලංකාවේ ගොවියෝ නම් කිරි ගොවියෝ කියලා කියනවා. ගවයන් ඇති කරන්නේ කිරි නිෂ්පාදනය අරමුණු කොටගෙන ප්‍රධාන වශයෙන් කුකුලන් මස් සහ බිත්තර සඳහා නිෂ්පාදනය කරනවා. කුකුළු පාලනයේදී පුතේ ඌරන් නම් කෙලීම කිරි ගන්න නැහැ නේද? ඌරන් නම් කෙලීම මස් නිෂ්පාදනය නේද? මස් නිෂ්පාදනයේට එළුවන් කිරි සහ මස් නිෂ්පාදනයේට හාවන් කෙලීම මස් නිෂ්පාදනයේට ඒ වගේ. ඉතින් නමුත් මේ මහා පරිමාණ ව්‍යාපාරයක් විදිහට කරන වාණිජ වශයෙන් කරන ගොවිපළවල් වල විශේෂයෙන්ම සත්ත්ව ගොවිපළ වල ගව පාලනයේදී කිරි නිෂ්පාදනයෙන් පස්සේ බීෆ් නැත්තම් හරක් මස් සඳහා තමයි මේගොල්ලෝ හරක් භාවිතා කරන්නේ. ගවයන් භාවිතා කරන්නේ එහෙමයි. පිරිමි සතුන් ප්‍රධාන වශයෙන් එහෙමයි. ඒ කටයුතු වලින් පස්සේ ඒගොල්ලෝ අනිවාර්යෙන්ම සත්තු වෙනම නිදැල්ල ඉන්න වයසට ගිහිල්ලා ඉන්නේ පස්සේ ගිහිල්ලා ගෙවල් වලට වෙලා ඉන්නේ කියලා එහෙම කියන්නේ. ඒවා මස් සඳහා තමයි ප්‍රධාන වශයෙන්ම කරන්නේ. නමුත් අපේ කිරි ගොවියෝ අපි දන්නවා අපේ ගම් වල අපේ කට්ටිය පැරැන්නු අපේ මුතුන් මිත්තු කවදාවත් ගවයන් මැරුවේ නැහැ. ඒගොල්ලෝ මොකද කරේ? ගවයෙක් බැරි වෙලා රෝගයක් හැදලා මිය ගියත් ගවයෙක් මැරුණොත් ඊටාම ගෞරවාන්විතව සතාගේ අවසන් කටයුතු කරලා දානමාන පවදින අය ඉන්නවා. ඒ සතාව වල දාලා ඊටාම ගෞරවාන්විතව ඒ සතා මැරුණාම මස් කන්නේ තියා එහෙම කටයුතු කිසිම දෙයක් කරන්නේ නැහැ. මොකද තමන්ට උදව් කරපු තමන්ගේ කෘෂිකාර්මික කටයුතු වලට උදව් කරපු සීසෑමේ කටයුතු වලට ඒ වගේම කොළ පෑගීම නැත්නම් අස්වනු සකස් කිරීමේ කටයුතු වලට උදව් කරනවා. පොහොර ටික දෙනවා. මෙහෙම කරපු මේ සතුන්ට මේ වගේ දේවල් කරන්නේ මොකද සත්තු බොහොම ගෞරවාන්විතව මිය ගියත් ඒ අවසන් කටයුතු සිදු කිරීම කරනවා. නමුත් ව්‍යාපාරයක් විදිහට කරනකොට වාණිජ ගොවිපළවල මහා පරිමාණ අනිවාර්යෙන් මේ සතුන් මස් නිෂ්පාදනය සඳහා යොදා ගැනීම සිදු කරනවා. ඒකත් එතකොට මතක තියාගන්න. එතකොට එහෙනම් මේ ගොවිපළ ආශ්‍රිතව ඇති කරන සතුන් නේද? කුකුළු පාලනේ, ගව පාලනේ, එළ ගව පාලනේ නේද? ඉතින් ගව පාලනේ, එළ ගව පාලනයක් තියෙනවා නිකන් ඒ වගේම කිරි නිෂ්පාදනය ප්‍රදාන කරගෙන සිදු කරන සත්ව පාලන කටයුතු. ඉතින් මේ සත්ව පාලන කටයුතු දරුවනේ සත්ව පාලනය ගත්තාම අපි දන්නවා විශේෂයෙන්ම ගව පාලනය සහ කුකුළු පාලනය ගත්තාම අපි කියනවා මේ ආකාර කීපයකට සිද්ධ වෙනවා. නිදලි ක්‍රමය, අඩසියුම් ක්‍රමය හා සියුම් ක්‍රමය. දැන් ඇත්තටම සියුම් ක්‍රමයේදී මේ සත්තු සංවෘත නිවාස තුල තමයි පූර්ණ කාලීව ඇති කිරීම සිද්ධ කරන්නේ. ඒ වගේම නිදලි ක්‍රමයේදී සතුන්ට දිවා කාලේ නිදැල්ලේ යන්න සලස්සලා සතුන් ගිහිල්ලා ආහාර හොයාගෙන තන උලා කෑම, පහුරු ගාලා කෑම කුකුලන් වගේ සතුන් සිදු කරනවා. රාත්‍රී කාලයේදී läගීමට ගවයන් සඳහා වෙනම ගව ගාල් තියෙනවා. කුකුලන් සඳහා විශේෂයෙන්ම කුකුල් නිවාස ඒ වගේම එල්ලන ලද උස් තැනක එල්ලන ලද තට්ටුවක් මත එල්ලලා තියෙන නිවාස හදලා උඩින් තියෙන මොකද රාත්‍රී කාලයේදී විලෝපී සතුන්ගෙන් මේගොල්ලන්ට අවදානමක් එන්න පුළුවන්. අන්න ඒ නිසා මම හිතන්නේ ඔයගොල්ලන්ට සත්ත්ව පාලනය ගැන අවබෝධයක් එන්න ඇති. ඉතින් විශේෂයෙන්ම අපි කතා කරන්නේ මේකෙදී උෂ්ණත්වය කියන එක අඩු වැඩි අවස්ථාවන් වලදී අඩු හා වැඩි උෂ්ණත්වයන්හිදී මතක තියාගන්න. අඩු හා වැඩි උෂ්ණත්වයන්හිදී දුවේ පුතේ ගොවිපළ සතුන් පීඩාවට පත්වීම නිසා ඒගොල්ලෝන්ගේ ප්‍රොඩක්ෂන් එක නිෂ්පාදනය අඩු වෙනවා. කිරි නිෂ්පාදනය ප්‍රධාන වශයෙන්ම අඩුවීම සිද්ධ වෙනවා. සත්ව නිෂ්පාදන වල අඩුවීම සිද්ධ වෙනවා. මොකද හේතුව වැඩි උෂ්ණත්වයේදී ගොවිපළ සතුන් පීඩාවට පත්. අපිටත් උෂ්ණත්වය වැඩි වුණාම අමාරුවෙන් ළමයි ෆෑන් දාගන්නවා. දවසට 2-3 සැරයක් නානවා. AC එකක් දාගන්නවා. ආයි ෆෑන් එක දාලත් අපි හරි දාඩියයි හරි අමාරුයි කියලා දගලනවා. අපිටත් අමාරු උෂ්ණත්වය වැඩි වුණාම. නේද? ඉතින් ඒක නිසා සතුන්ටත් අපිට වගේම දුවේ පුතේ ගොවිපළ ආශ්‍රිතව ඇති කරන සතුන්ටත් මේ තත්ත්වය බලපානවා. වැඩි උෂ්ණත්වයේදී සතුනුත් පීඩාවටපත් වෙනවා. ටෙන්ෂන් එකක් උෂ්ණත්වය වැඩි වෙද්දී අපිටත් අමාරුයිනේ. ඉතින් දුවේ පුතේ සතුන්ටත් මේ තත්ත්වය තියෙනවා. වැඩි උෂ්ණත්වයේදී ගොවිපළ සතුන් පීඩාවටපත් වී නිෂ්පාදනය අඩු වෙනවා. ඒගොල්ලෝ පීඩාවටපත් වෙලා මොනවද කිරි හා බිත්තර නිෂ්පාදනය විශේෂයෙන් නේද? බිත්තරයක් කියලා ගත්තාම අපිට අඩු මිලකට ලබා ගන්න තියෙන ඉතාම හොඳ ප්‍රෝටීන් ප්‍රභේදයක් තමයි බිත්තරයක් කියන්නේ. රයිට්? බිත්තර කන්න හොඳයි, බොහොම හොඳයි. රයිට්? ඒ කියන්නේ අපිට ඉතාම අඩු මිලකට දැන් නම් ටිකක් මිල උච්චාවචන වෙනවා නේද? ඒකේ මිල ගණන් වලට තියෙනවා. ඉතින් අපිට ඉතාම අඩු මිලකට මිලදී ගන්න තියෙන හොඳම වඩාත්ම ශක්තිජනක අගයත් වඩාත්ම වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් අඩංගු හොඳ ප්‍රෝටීන් ප්‍රභේදයක් විදිහට බිත්තර හඳුන්වන්න පුළුවන්. කුකුල් මස් එහෙමයි. පෝෂණ ගුණත් එක ගත්තාම
මස් නිෂ්පාදනය ගැනත් අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙලා කතා කරන කොහොමද ගුණාත්මක කුකුල් මස් අපි අඳුරගන්නේ බිත්තර නිෂ්පාදනය කරන මොනවද බිත්තර පවුඩර් නිෂ්පාදනය කරන්නේ කොහොමද මොනවද ඒ වගේ වැදගත්කම් කියන එක සම්බන්ධයෙන් දුවේ පුතේ අපි බලාපොරොත්තු වෙනවා කතා කරන්න. එතකොට අපි දැන් මේ වෙලාවේ කතා කරන්නේ මේ ගොවිපළ සත්ත්ව පාලන කටයුතු වලදී වැඩි හා අඩු උෂ්ණත්ව කොහොමද ගොවිපළ සතුන්ට බලපාන්නේ කියලා. ඉතින් උෂ්ණත්වය වැඩි වෙනකොට ගොවිපළ සතුන් පීඩාවටපත් වෙලා ඒගොල්ලන්ගේ නිෂ්පාදනය අඩු වෙනවා. විශේෂයෙන්ම කිරි හා බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා. ආහාර ආගානු අඩු වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනකොට සතුන් ආහාර ගන්න එකත් අඩු කරනවා. ඉතින් ඒක හොඳ තත්ත්වයක් නෙවෙයි. ආහාර ආගානු අඩු වෙනවා. ලිංගික පරිණතියට ගතවන කාලය වැඩි වෙනවා. මොකක්ද ඒ කතාව? සතුන් ලිංගිකව පරිණත වෙන්න ඕන ළමයි. දැන් ගැහැණු සතුන් විශේෂයෙන්ම අපි දන්නවා දෙනු. ගැහැණු සතුන් අපි කියනවා යෞවනෝත්භාවයට පත් වෙනවා. වැඩි වීට පැමිණෙනවා කියලා අපි කියනවා. යෞවනෝත්භාවයට පත් වෙනවා. ඒක මානව සමාජය වගේම සතුන් අතරත් මේ ක්ෂීරපායි සතුන් අතරත් මේ යෞවනෝත්භාවය වෙනවා කියන එක තියෙනවා. ඉතින් මේ යෞවනෝත්භාවයට පත් වෙනකොට අපි කියනවා යෞවනෝත්භාවයට පත් වෙච්ච දෙනකට ගැහැණු සතුන්ට අපි කියනවා නෑම්බියක් කියලා. ඉතින් සත්තු මේ යෞවනෝත්භාවයට පත් වෙලා යම් කිසි කාලයක් ගත වුණාට පස්සේ තමයි එයාලගෙන් පැටවුන් ලබා ගැනීම සඳහා කෘත්‍රිම සිංචන ක්‍රම. කෘත්‍රිම සිංචන ක්‍රමයක් කියන්නේ උසස් තත්ත්වයේ පිරිමි සතුන්ගේ. right දේශීය හොඳ විශේෂ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුරෝපීය විශේෂ වෙන්න, ඉන්දියානු විශේෂ වෙන්න පුළුවන්. උසස් ගුණාත්මක තත්ත්වයේ පිරිමි සතුන්ගෙන් අපි ශිල්පීය ක්‍රම භාවිතා කරලා වෙන් කරගන්න ශුක්‍රාණු. සතුන්ගේ ශුක්‍රාණු වෙන් කරගෙන ඒ ශුක්‍රාණු අපි උපකරණ භාවිතයෙන් දෙනකගේ යෞවනෝත්භාවයට පත් වෙලා කාලයක් ගත වෙලා මද right මද චක්‍රය කියලා තියෙනවා. අපි දැන් මද චක්‍රය දැන් අපි ඉවත් කරලා තියෙන මේ කොටස් දැන් අපි කතා කරන්නේ නැහැ. නමුත් මේක මතක තියාගන්න ඕනේ දැනගන්න ඕනේ කෘත්‍රිම සිංචනය කියපුවාම මොකද්ද කියන එක. ඉතින් අර අපි උසස් තත්ත්වයේ පිරිමි සතෙක්ගෙන් ශිල්පීය ක්‍රම භාවිතා කරලා වෙන් කරගත්ත ශුක්‍රාණු උපකරණ භාවිතයෙන් දෙනකගේ right දෙනකගේ ගර්භාෂයේ නැත්නම් අපි කියනවා යෝනි මාර්ගයේ කෙලවර ග්‍රීවය තුල තැම්පත් කිරීම තමයි කෘත්‍රිම සිංචනය කියන්නේ. අපි විදීමක් ඉන්ජෙක්ට් කිරීමක් කරන්න උපකරණයක් භාවිතා කරලා හරියටම බලලා ග්‍රීවය හරියටම බලන්න ඕනේ ඒක හරියට මේ ස්ථානය තුල තමයි තැම්පත් කරන්න ඕනේ. යෝනි මාර්ගයේ කෙලවර යෝනි මාර්ගයේ අපි කියන ග්‍රීවයේ කෙලවර යෝනි මාර්ගයේ ග්‍රීවයේ කෙලවර තැම්පත් කිරීම තමයි කෘත්‍රිම සිංචනය කියන්නේ. ඊට පස්සේ ශුක්‍රාණුවක් ඩිම්බත් සමග සංසේචනය වීමෙන් ගර්භාෂය තුල ඒක තැම්පත් වෙලා කලලයක් බවට වර්ධනය වෙලා අවසානයේ පැටියෙක් ලබා ගන්න පුළුවන්. right ඉතින් ඒකෙදි ඉතින් මේ ඒක තමයි ක්‍රියාවලිය සිදු වෙන්නේ දරුවනේ. ඉතින් අපිට මේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මද චක්‍රය වගේම ලිංග නීරණය සහ මේ හෝමෝන ක්‍රියාවලිය දෙනුන්ගේ ලිංග නීරණය ඒ වගේම කෘත්‍රිම සිංචනය මද සමායෝජන ක්‍රියාවලිය වගේම ලිංග නීරණයේදී අපිට විශේෂයෙන්ම ඒ කොටසත් අපේ සිලබස් එකකින් ඉවත් කරලා තියෙන නිසා අපි ඒක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන් මට වැදගත් උනේ මෙන්න මේ ලිංගික පරිණත කියන්නේ මොකක්ද කියන එක. sexually maturity වෙන්න ඕනේ. right ලිංගිකව පරිණත වෙන්න ඕනේ. දැන් අපි දන්නවා ගැහැණු සතුන් තුළ මේ ඩිම්බ නිපදවනවා. මේ මුල්ම ඩිම්බය පිටතට එන අවස්ථාව තමයි ඊට පස්සේ ඉඳන් තමයි ඩිම්බ නිපදුවාට යම් කාලයකදී පරිණත භාවයට යෞවනෝත්භාවයට පත් වෙනවා. right වැඩි වියට පැමිණෙනවා කියලා අපි සමාජය කියනවා. එතකොට දරුවනේ ඊට පස්සේ තමයි මේ ක්‍රියාවලි සඳහා විශේෂයෙන්ම ප්‍රජනන ක්‍රියාවලි සඳහා ස්ත්‍රියකගේ ප්‍රජනක පද්ධතිය සූදානම් වීම සිද්ධ වෙන නැත්නම් ස්ත්‍රී සතකගේ ගැහැණු සතකගේ ප්‍රජනක පද්ධතිය සූදානම් වීම සිද්ධ වෙන්නේ. right ඒකට මල්වර වීම කියලා එහෙමත් අපේ සමාජය කියනවා. ඉතින් මේ වෙලාවේ මේ ඩිම්බයක් මුල්ම ඩිම්බය පිටවන අවස්ථාව යෞවනෝත්භාවයට පත් වීම. ඉතින් යෞවනෝත්භාවයට පත් වෙච්ච විගසම මේ ලිංගික ක්‍රියාවලිය නැත්නම් අපි පැටවු සෑදීම සඳහා මේ අපි සිදු කරන්නේ නැහැ. සිංචන ක්‍රියාවලිය සිදු කරන්නේ නැහැ. ඒ යම්සි කාලයක් ගත වෙනවා යාගේ ශරීර වර්ධනයේ ඒ රටාවන් අනුව බලලා තමයි ඒ සඳහා සුදුසු තත්ත්වයකට එළඹුණාට පස්සේ තමයි මේවා සිදු කරන්නේ. ප්‍රජනක කටයුතු සිදු කරලා පැටවු ලබා ගැනීම සිද්ධ කරන්නේ. ඉතින් මේ ආකාරයට යෞවනෝත්භාවයට පත් වෙන්න ගත වෙන කාලේ නැත්නම් ලිංගික පරිණතියට ගතවන කාලයත් වැඩි වෙනවා පුතේ උෂ්ණත්වය වැඩි වෙනකොට. එහෙනම් අපි નિયમિત කාලයට ලිංගික පරිණතියට පත්වීම සඳහා ප්‍රශස්ත උෂ්ණත්වයක් ඒ සතුන්ට පවත්වා ගන්න ඕනේ. નિયમિત කාලයට ලිංගික පරිණතිය සිද්ධ වෙලා sexually maturity උනාට පස්සේ අන්න අපි කියනවා නෑම්බියක් කියලා දෙනුන්ගේ. ඒගොල්ලන්ව අපි කෘත්‍රිම සිංචන ක්‍රම වලට යොදා ගැනීම සඳහා තව කාලයක් එයා ඉඳලා ඊට පස්සේ තමයි මේ ක්‍රම සඳහා යොදාගන්නේ. ඉතින් ඉක්මනින් මේ යෞවනෝත්භාවයට නැත්තම් අපි කියනවා ලිංගික පරිණතියට ගතවන කාලය අඩු වුණොත් අපිට ඒ කාලයේ සීමාව අඩු කරගෙන කෙටි කාල සීමාවකින් මේගොල්ලෝගේ පැටවුන් ලබා ගන්න සිංචන ක්‍රම වලට ප්‍රජනක ක්‍රම සඳහා කටයුතු සූදානම් කරලා ගන්න පුළුවන්. මොකද වැඩි අවස්ථාවක් තියෙන ගැහැණු සත්තුන්ට
දෙනුන්ගේ මොකද කිරි වගේම පැටවුන් ලබා ගැනීම සඳහා කටයුතු කරන ඒක විශේෂයෙන්ම අර ලිංග නිර්ණය කියන කැලේ මෙතෙන් චුට්ටක් මතක් කරලා දෙන්න ඕන කැමතියි. පුළුවන් මේ ශුක්‍රාණු වල ලිංග නිර්ණය කරලා ඒ ලිංග නිර්ණය කරන ලද ශුක්‍රාණුම අර කෘත්‍රිම සිංචනයට යොදා ගැනීම මගින් ගැහැණු පැටවක ලබා ගන්න පුළුවන්. පිරිමි පැටියෙක් නම් මොකද්ද කියලා ඔයගොල්ලෝ දන්නවා x සහ y කියලා වර්ණ දේහය තියෙනවා. ඉතින් අවශ්‍ය වෙනකොට අපි දන්නවා x දෙන්නෙක් අපි දැන් පියාගෙන් x වර්ණ දේහයක් සහ මවගෙන් x වර්ණ දේහයක් ආවොත් x දෙකක් කියන්නේ ගැහැණු සතෙක්. එතකොට පියා තුල තියෙන දැන් පිරිමි සතුන් තුල x සහ y කියන වර්ණ දේහය තියෙනවා. ගැහැණු සතුන් තුල xx කියන වර්ණ දේහය තුල. ගැහැණු එක්කෙනාගෙන් කොහොමත් x එකක් නෙන්නේ. පිරිමි එක්කෙනාගෙන් x එකක් ආවොත් ගැහැණු සතෙක්, පිරිමි එක්කෙනාගෙන් y එකක් ආවොත් xy නම් අන්න පිරිමි සතෙක්. ඉතින් මෙන්න මේ ආකාරයට ලිංග නිර්ණය කරන ලද ශුක්‍රාණු තෝරගෙන අපිට ගැනීම තුලින් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා ගැහැණු සතෙකු ලබා ගැනීමට වැඩි අවස්ථාවක් වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. රයිට්. හරි. එතකොට එහෙනම් දරුවනේ මම හිතන්නේ පැහැදිලි ඔබට ගොනුන්ගේ ඒ වගේම ගොනුන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක බවත් අන්න අඩු වෙනවා. ඒකත් ගැටලුවක්. වැඩි උෂ්ණත්වයකට පාත්‍ර වීමෙන් උෂ්ණත්වය වැඩි වෙනකොට දරුවනේ ගොනුන්ගේ ශුක්‍රාණු වලත් ගුණාත්මක භාවය අඩු වෙනවා. ශුක්‍රාණු කියන්නේ ශුක්‍රාණු මගින් ශුක්‍රාණුවක් ඩිම්බයක් සමග සංසේචනය වීමෙන් ඒක කලලයක් බවට පත් වෙලා තමයි ගර්භාෂයේ එන්ඩෝමෙට්‍රියම තුළ අධිරෝපණය වෙලා තමයි කලලයක් බවට කලලයේ විකසනයෙන් නව පැටියෙක් සතෙක් ජීවියෙක් ඇති වෙන්නේ අලුත් සතෙක් ඇති වෙන්නේ. රයිට්. එහෙනම් ශුක්‍රාණු අවශ්‍යයි. පිරිමි සතුන්ගෙන් තමයි ශුක්‍රාණු ලබා ගන්නේ. ඒ ලබා ගන්න ශුක්‍රාණු මගින් තමයි කෘත්‍රිම සිංචනය සඳහා යොදා ගැනීම සිදු වෙන්නේ. මේ ශුක්‍රාණු වල ගුණාත්මක භාවය අඩු වීමෙන් මොකද වෙන්නේ? අර ඇතිනම ඇති වෙන කලලේ ඒ වගේ සරුභාවය නැති වෙන්න පුළුවන්. ඒවා විනාශ වෙලා යන්න පුළුවන්. විකෘති සහිත සත්තුන් එන්න පුළුවන්. මේ ගුණාත්මක භාවය අඩු වීම හේතු වෙන නිසා මතක තියාගන්න දරුවනේ උෂ්ණත්වයේ වැඩිවීම අධික උෂ්ණත්වයේ තුලදී ගොවිපළ සතුන්ට වෙන්න පුළුවන් කරුණු කීයක් අපි කතා කරාද බලමු චුට්ටක් ආපස්සට ගිහිල්ලා. වැඩි උෂ්ණත්වයේදී ගොවිපළ සතුන් පීඩාවටපත් වී නිෂ්පාදනය අඩු වෙනවා. කිරි හා බිත්තර නිෂ්පාදනය. ආහාර ආගාණු කියන ආහාර ගන්න ප්‍රමාණය ආහාර ආගාණු එයාගේ ආහාර ආගාණු අඩු වෙන උෂ්ණත්වය වැඩි වෙනකොට කෑම ගන්නත් අකමැති වගේ සත්තු. ආහාර ආගාණු අඩුවීම ලිංගික පරිණතියට ගතවන කාලය වැඩිවීම ඒක අපි පැහැදිලි කරා. ඒ වගේම ගොනුන්ගේ ශුක්‍රාණු වල ගුණාත්මක බව අඩුවීම අධික උෂ්ණත්වයට බේවීම. ආහාර ද්‍රව්‍ය ඊළඟ කරුණ ආහාර ද්‍රව්‍ය නරක වීමට බලපාන ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය කෙරෙහි උෂ්ණත්වයේ බලපාන. අන්න දැන් මෙහෙම දෙයක් මේ දවස්වල නම් වැස්ස වැහි කාලේට අපි දන්නවා ගෙදර උදේ අම්මලා බත් මුට්ටියක් ඉවුපුවම රැටත් කන්න පුළුවන්. වෙහි කාලෙට. පරිප්පු උදේ හදලා තියලා ගිහපුවම ඒකත් කන්න පුළුවන්. මස් මාළු ඉව හදලා ගිහලා රැටත් කන්න පුළුවන්. රත් කරලා අරන් කණ එක විතරයි තියෙන්නේ. හැබැයි උෂ්ණත්වය වැඩි දවසක බලන්නකො හොඳටම රස්නේ කාලෙක නේද පරිසර උෂ්ණත්වය වැඩි කාලෙක අම්මා උදේ වුණ බත් එක ඕගොල්ලෝ ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා දෙකට විතර කන්න බලනකොට ඕගොල්ලෝ පරිප්පු එක පොඩ්ඩක් කාලා බලලා ඊයේ ඇලෙනවා කියනවා. ඊයේ මේ ගඳයි නේද වයිනේ වෙනස් වෙලා ආහාර නරක වෙලා. බත් මුට්ටියට දාපු ඒකත් මේ ඇලෙනවා කන්න බෑ ගඳයි නරක වෙලා. දෙක තුන වෙනකොටත් කන්න බෑවුවා. ඇයි වැඩි උෂ්ණත්වයේදී ඒ ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්ව වැඩි උෂ්ණත්ව තත්ත්වයටදී ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය වර්ධනය වෙලා අන්න ආහාර නරක වීම සිදු වෙනවා. ආහාර නරක වීමට බලපාන ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය සඳහා වැඩි උෂ්ණත්වය බලපානවා. ආහාර ද්‍රව්‍ය නරක වීමට බලපාන ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය කෙරෙහි උෂ්ණත්වය බලපානවා. දැන් නුවරඑළිය පැත්තේ එහෙම සීතල පැත්තක ගිහලා බත් මුට්ටියක් උහිලා තියලා දවස් දෙක තුනක් වුණත් ඒ බත් මුට්ටිය කන්න පුළුවන්. සීතලයි ගල් වගේ මොකුත් වෙන්නේ අන්න ඒ උෂ්ණත්වය බලපානවා. එහෙනම් උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ මත ආහාර මත ක්‍රියාත්මක ශුද්‍ර ජීවීන් උෂ්ණත්වය වැඩි වෙනකොට දවල් කාලේ බලන්නකො ෆ්‍රිජ් එකේ දාලා තිබෙන නැත්නම් උෂ්ණත්වය වැඩි දවසට ඉක්මනට කෑම නරක වෙනවනේ. අපිට ඉස්කෝලේ යරලා ඉවලවත් කන්න බැරි විදිහට කෑම නරක වෙනවනේ. නේද? එහෙම තත්ත්වයක් තියෙනවා දරුවනේ. ඒක ඒ මොකද මේ උෂ්ණත්වයේ මත මේ උෂ්ණත්වයේ මත උෂ්ණත්වයේ අඩු වැඩි වීම මත විශේෂයෙන්ම උෂ්ණත්වයේ වැඩි වීම මත ආහාර නරක වීමට බලපාන ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයට ඒක බලපානවා. උෂ්ණත්වය බලපානවා. ආහාර ද්‍රව්‍ය නරක වීමට බලපාන ශුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වය කරේ උෂ්ණත්වය බලපානවා. ඒ වගේම දුවේ පුතේ ඉහළ උෂ්ණත්වවලදී පරාග වියලීම නිසා භෝග අස්වනු අඩු වෙනවා. පරාග වියලුනොත් කොහොමද මෙයාගේ මේ ලිංගික ප්‍රජනන ක්‍රියාවලිය සිදු වෙන්නේ? පරාග අවශ්‍ය වෙනවානේ. පරාගණය නිසියාකාරව වෙන්න එපයි. ඉතින් උෂ්ණත්වය වැඩි වෙනකොට දුවේ පුතේ ශාකවල පරාග වේලිනවා. පරාග ටික වේලිලා ගියපුවාම මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැත්නම් කොහොමද අස්වැන්න වැඩි වෙන්නේ නැහනේ. උදාහරණයක් වී මේ බලන්න. උෂ්ණත්වයේ අපි දන්නවා වී කියන්නේ ජලය හොඳටම ඕනේ භෝගයක් නේද? ඉතින් උෂ්ණත්වය වැඩි වෙනකොට මේ වී වල විශේෂයෙන්ම ඉහළ උෂ්ණත්වවලදී පරාග වියලී යාම නිසා දුවේ පුතේ භෝග අස්වනු අඩු වෙනවා.
උදාහරණයක් විදිහට අපි V හඳුන්වන්න පුළුවන්. බෝගස්සනු අඩුවීම සිද්ධ වෙනවා. හොඳයි දරුවනේ අපි බලමු. ජෛව පද්ධති කෙරෙහි උෂ්ණත්වය අහිතකර බලපෑම් යටතේ අපි කතා කරේ. උෂ්ණත්වය වැඩි වුණාම වැඩිවීමේ බලපෑම් ටික කතා කරලා තියෙන දරුවනේ අපි ඉදිරියට යමු. හරි. උෂ්ණත්වය වැඩි වෙනකොට ශාකවල උත්ස්වේදන වේගය වැඩි වෙනවා. අපි දන්නවා ඔබ දන්නවා ශාකයක උත්ස්වේදන ක්‍රියාවලිය කියන්නේ ශාකයකින් සරලවම කියනවා නම් ශාකයකින් ජලය වාෂ්පාකාරයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය. දරුවනේ. අපි දන්නවා ශාකයකින් ජලය වාෂ්පීකරණය වගේම උත්ස්වේදනය කියන ක්‍රියාවලියනොත් ජලය ඉවත් වෙනවා. රයිට්? අපි ඒකට කියනවා වාෂ්පීය උත්ස්වේදනය කියලා. මොකද්ද? ශාකයකින් ජලය වාෂ්පීකරණයෙන් වගේම උත්ස්වේදනය වගේනුත් ඉවත් වෙනවා. අපි ඒකට කියනවා වාෂ්පීය උත්ස්වේදනය කියලා. ඉතින් දරුවනේ උත්ස්වේදනය නැත්තම් ට්‍රාන්ස්පිරේෂන් කියලා කියපුවම අපි ඉවප ට්‍රාන්ස්පිරේෂන් කියනවා වාෂ්පීය උත්ස්වේදනය. වාෂ්පීය උත්ස්වේදනය නැත්තම් උත්ස්වේදනයට කියනවා. අපිට මෙතනදී වැදගත් වෙන්නේ අපි උත්ස්වේදනය කියන එක ශාකයකින් ජලයේ වාෂ්පාකාරයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය තමයි උත්ස්වේදනය කියලා කියන්නේ. ශාකයකින් ජලය වාෂ්පාකාරයෙන් ඉවත් වීම නැත්තම් ට්‍රාන්ස්පිරේෂන් කියලා අපි කියනවා. එතකොට උෂ්ණත්වයේ වැඩි වෙන විට ශාකවල උත්ස්වේදන වේගය වැඩි වෙනවලු. උෂ්ණත්වයේ වැඩි වෙනකොට ශාකයකින් ජලය වාෂ්පාකාරයෙන් ඉවත් වීමේ වේගය වැඩි වෙනවලු. දරුවනේ මේ ශාකයක උත්සේදනයේ වැඩිපුරම සිදු වෙන්නේ පුටිකා සිදුරු වලින්. දැන් ශාක පත්‍රයක් ගත්තාම ශාක පත්‍රයේ තියෙන උඩු අපිචර්මයේ සහ යටි අපිචර්මයේ කියලා. දැන් ශාක පත්‍රයක උඩු අපිචර්මයේ සහ යටි අපිචර්මයේ තියෙනවා දැන්. පත්‍රයේ යටිපැත්ත. මෙන්න මේ යටි අපිචර්මයේ දරුවනේ පාලක සෛල දෙකකින් වට වුණු පුටිකා සිදුරු තියෙනවා. පාලක සෛල දෙකකින් වට වුණු පුටිකා සිදුරු තියෙනවා. ශාක පත්‍රයක් ගත්තාම ශාක පත්‍රයක උඩු අපිචර්මයේ සහ යටි අපිචර්මයේ කියලා තියෙනවා. මෙන්න මේ යටි අපිචර්මයේ තියෙනවා දරුවනේ පාලක සෛල වලින් වට වුණු පුටිකා සිදුරු. මෙන්න මේ පුටිකා වලින් සිදුවන උත්සේදනය තමයි දරුවනේ වැඩිපුරම ශාකයකින් සිදුවෙන්නේ පුටිකා මගින් ප්‍රමාණාත්මකව ගත්තොත් 80ක් පමණම සිදුවෙන්නේ මෙන්න මේ පුටිකා උත්සේදනය. ඉතින් ශාකයකින් ජලය වාෂ්පාකාරයෙන් ඉවත් වීමේ ක්‍රියාවලිය තමයි උත්සේදනය කියලා කියන්නේ. ඒකිනුත් ශාකයකින් වැඩිපුරම ජලය උත්සේදනය වෙන්නේ පුටිකා හරහා සිදුවන දරුවනේ පුටිකා උත්සේදනය. එහෙනම් ශාකයක උෂ්ණත්වයේ වැඩි වෙනකොට පරිසර උෂ්ණත්වයේ වැඩි වෙනකොට අධික වෙනකොට දරුවනේ ශාකයකින් ජලය වැඩිපුර වාෂ්පාකාරයෙන් ඉවත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ශාකයකින් ජලය වැඩිපුර ඉවත් වීම අපි ශාකයකින් ජලය වාෂ්පාකාරයෙන් ඉවත් වීමට තමයි උත්සේදනය කිව්වේ. එහෙනම් දුවේ පුතේ උෂ්ණත්වයේ වැඩි වෙනකොට ශාකවල උත්සේදනය වැඩි වෙනවා. උෂ්ණත්වයේ වැඩි වෙනකොට ශාකවල උත්සේදනය වැඩි වෙනවා. මේ නිසා උෂ්ණත්වයේ වැඩි වෙනකොට ශාකවල උත්සේදනය වැඩි වෙනවා කියන්නේ ශාකයකින් වැඩිපුර ජලය ඉවත් වෙනවා. ශාකයක තියෙන ජලයනේ මේ වාෂ්පාකාරයෙන් ඉවත් වෙලා යන ශාකයෙන්. එහෙනම් වැඩිපුර ජලය උත්සේදනය වෙන්න ගන්නකොට දරුවනේ මොකද වෙන්නේ? ඔව් වැඩි වෙනවා උත්සේදනය වැඩි වෙනකොට ශාක මැලවීම සිදු වෙන්න පුළුවන්. ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි හෝ අඩු උෂ්ණත්ව රයිට් ඒ කරුණට යන්න කලින් අපි බලමු අර කරුණම නැවත එකක් තව ටික පැහැදිලි කරගන්න. ශාක මැලවීම සිදු වෙන්න පුළුවන්. රයිට් ශාක මැලවීමක් සිදු වෙන්න පුළුවන්. తాවකාලික ජල හිඟයකට ශාක පත් වෙන්න පුළුවන්. රයිට් හරි අපි දන්නවා ශාක මැලවීම ස්ථිර මැලවුම් අංකය සහ తాවකාලික මැලවුම් අංකය කියලා දෙකක් තියෙනවා. ස්ථිර මැලවුම් අංකයේදී తాවකාලික මැලවුම් අංකයේදී අපිට ශාක ජලය යොදලා නැවත ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ස්ථිර මැලවීමකදී නැවත යථා තත්ත්වයට ප්‍රකෘති තත්ත්වයට පත් කරගන්න බෑ. ඒවත් අපි ඉදිරි පාඩම් වලදී ඔබත් එක්ක කතා කරමු. ඊළඟ කරුණ එහෙනම් දරුවනේ අඩු හෝ වැඩි උෂ්ණත්වවලදී රයිට් කියන්නේ ප්‍රශස්ත මට්ටමට වඩා අපි දන්නවා පැවතිය යුතු ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වයක් තියෙනවා. අන්නේ ප්‍රශස්ත උෂ්ණත්ව තත්ත්වවලදී තමයි මේ ජෛව පද්ධතිය තුළ ක්‍රියාකාරීත්වය හොඳින් සිදු වෙන්නේ. මෙන්න මේ කියන ප්‍රශස්ත උෂ්ණත්වයට වඩා වැඩි හෝ අඩු උෂ්ණත්වවලදී ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි හෝ අඩු උෂ්ණත්ව ශාක රෝග ව්‍යාප්ත වීම කෙරෙහි බලපානවා. ප්‍රශස්ත උෂ්ණත්වයට වඩා උෂ්ණත්වයේ බොහෝ දුරට ගොඩාක්ම අඩු වෙනකොට වගේම උෂ්ණත්වයේ ප්‍රශස්ත මට්ටමට වඩා වැඩි වෙනකොට ශාක රෝග ඇතිවීම සිද්ධ වෙනවා. ඒ වගේම රෝග ව්‍යාප්තියක් සිද්ධ වෙනවා. වර්ෂාපතනයත් එක්ක රෝග ව්‍යාප්ත වෙනවා වගේ දරුවනේ උෂ්ණත්වය ප්‍රශස්ත මට්ටමට වඩා අඩු වැඩි වෙනකොටත්
ශාක තුළ ශාක අතර රෝග ව්‍යාප්තිය සිදු වෙන්න පුළුවන්. ශාක රෝග ව්‍යාප්තිය කෙරෙහි ඒක බලපානවා. ඒ වගේම දරුවනේ වැඩි උෂ්ණත්වය නිසා සමහර ජීවීන් තුරන් වී යාම සිද්ධ වෙන්න පුළුවන්. ජීවීන් තුරන් වී යාම කියනකොට රසවත් කතාවක් මතක් වෙනව නේද ඔයගොල්ලන්ට? ඩයිනෝසරයන්ගේ නෂ්ට වීම නේද? අපි අදින් අවුරුදු වසර මිලියන 65කට පමණ කලින් පරිණාමික ගොඩක් ඈත කාලෙක අවුරුදු වසර මිලියන 65කට කලින් දැන් පෘථුවියට හොඳින්ම පෘථුවියේ හොඳින්ම අනුවර්තනය වෙලා ඉන්නේ. හොඳටම ඇඩප්ට් වෙලා තියෙන්නේ, හොඳටම අනුවර්තනය වෙලා ඉන්නේ මිනිසා ජීවියා. මිනිසා තමයි පෘථුවියේ ප්‍රමුඛ ජීවයා විදිහට අපි හඳුන්වන්නේ. ඉතින් මිනිසා කියන්නේ තවත් ජෛව විවිධත්වයට දායක වෙන ජීවීන් අතර එක් ජීවියෙක් පමණයි. ජෛව විවිධත්වයෙන් නම් ගොඩක් හානි කරන්නේ මිනිස්සු නේද? පරිසර පද්ධති විනාශ කරනවා. නමුත් අපි ගත්තාම මිනිසා දැන් අපි දැන් මේ පරිසර තත්ත්වයට හොඳින්ම අනුවර්තනය වෙලා ඉන්නේ. හොඳින්ම අනුවර්තනය වෙලා ඉන්නේ. පරිසර තත්ත්වවලට හොඳින්ම අනුවර්තනය වෙලා ඉන්නේ. මීට වඩා අපිට දරා ගන්න බැරි පරිසරයේ වෙනස් වීමක් සිදු වුණොත් දරුවනේ, ඒ පරිසර වෙනස් වීමට අපිට හැඩ ගැහෙන්න අනුවර්තනය වෙන්න බැරි වුණොත් මොකද වෙන්නේ? මිනිසාත් ආයේ කවදාවත් පෘථිවිය ඇති වෙන්නේ නැති විදිහට නෂ්ට වෙලා යනවා. නැති වෙලා තුරන් වෙලා යනවා. ඉතින් වැඩි උෂ්ණත්ව බලපානවා සතුන්ගේ තුරන් වී යාමට. ඉතින් ඩයිනෝසරයන්ගේ තුරන් වීමට බලපාපු සංසිද්ධිය ඔබට මතක නම් මම කැමතියි ඔබට මතක් කරලා දෙන්න. අදින් වසර අවුරුදු මිලියන 65කට පමණ පෙර ගොඩ්වානාලන්ත යුගයේ තෘතීක අවධියේදී ජුරාසික් යුගය කියලා කියන්නේ. ඩයිනෝසරෝ කියන්නේ ඒගොල්ලෝ ගත්තාම උරගයින්. අපි දන්නා උරගයින්ට රෝම නැහැ. කොරළ සහිත වියලි සමක් තියෙන උරගයින්ට. ඒගොල්ලෝ උරගයෝ, ඒගොල්ලෝ තමයි පෘථිවිය රජ කරේ. පියාඹන ඩයිනෝසරයෝ, පීනන ඩයිනෝසරයෝ, නෙක ශාක භක්ෂක, මාංශ භක්ෂක, සර්ව භක්ෂක එකම ඩයිනෝසර ලෝකයයි. නේ? ඔබ ඩයිනෝසරයන් සම්බන්ධ චිත්‍රපටි වලින් ඕන තරම් බලලා ඇති චිත්‍රපටි ඔබ. ඩයිනෝසරයන්ට අදාළ පරණ චිත්‍රපටි සහ අලුත් චිත්‍රපටි ෆිල්ම්ස් බලලා ඇති. ඉතින් මේ ඩයිනෝසරයන්ට වෙච්ච සංසිද්ධිය තමයි දරුවනේ විශාල උල්කාපාතයක් පෘථිවි සමග ගැටීම හේතුවෙන් පෘථිවි වායුගෝලයේ දූවිලි වලාවකින් වැහිලා ගියා දරුවනේ. මේ දූවිලි වලාවකින් වැහිලා ගියාට පස්සේ පෘථිවියට සූර්යාලෝකයේ පතිත වීම අඩාල වුණා. ඒ නිසා අධික ශීත ඍතුවක් ඇති වුණා. මෙන්න මේ අධික ශීත ඍතුවට හොඳින් අනුවර්තනය වෙන්න බැරි වෙච්ච ඩයිනෝසරයෝ මොකද උනේ? ඒගොල්ලෝගේ ඇඟේ රෝම නැහැ. වියලි කොරළ සහිත සමක් තියෙන්නේ. සියලුම දෙනා නෂ්ට වෙලා ගියා. ආයේ යලි කිසි දිනක පෘථිවිය මත ඩයිනෝසරයෝ ඇති වෙන්නේ නැහැ ළමයි. යලි කිසි දෙයක ඇති නොවන ආකාරයේ ඩයිනෝසරයෝ මොකද උනේ? නෂ්ට වෙලා ගියා. ඉතින් ඒ වගේ උෂ්ණත්වය, ඒ වගේම වැඩි උෂ්ණත්වවලදී සමහර ජීවීන් තුරන් වී යාම සඳහා, සමහර ජීවීන් තුරන් වී යන්න, නෂ්ට වෙලා යන්න, ඒගොල්ලෝ ආයේ කවදාවත් ඇති වෙන්නේ නැති ආකාරයට තුරන් වෙලා යන්න උෂ්ණත්වය බලපානවා දරුවනේ. වැඩි උෂ්ණත්වය. රයිට්? වැඩි උෂ්ණත්වය නිසා සමහර ජීවීන් තුරන් යනවා. එහෙනම් ජීවීන්ගේ තුරන් වීමටත් දරුවනේ උෂ්ණත්වය බලපානවා. කරදිය මත්ස්‍ය ගහණය වෙනස් වීම. කරදිය, කිවුල්දිය, මිරිදිය අපි කිව්වා නේද? නේද? කරදිය, කිවුල්දිය, මිරිදිය නේද? රයිට්? එහෙනම් කරදිය මත්ස්‍ය ගහණය. මුහුදු සාගරවල කරදිය තියෙන්නේ. කරදිය මත්ස්‍ය ගහණය වෙනස් වීම කෙරෙහි දරුවනේ බලපානවා උෂ්ණත්වය. කොහොමද බලපාන්නේ? සාගර දියවල් මැද ජලයේ උෂ්ණත්වය සහ පීඩනයේ වැඩිවීම මගින් ළමයි මේ උණුසුම්, ඒ කියන්නේ උෂ්ණත්වයේ වැඩිවීම, උෂ්ණත්වය හා පීඩනයේ වැඩිවීම මගින් දරුවනේ සාගරවල දියවැල්, උණුසුම් දියවැල් ඇති වෙනවා. මේ දියවැල් සංසරණ වෙනවා. ඉතින් මේ සාගර දියවැල් ඔස්සේ ඒ සංසරණය වෙන දියවැල් හරහා මත්ස්‍ය බිත්තර හා මත්ස්‍ය පැටවුන් ඔවුන්ගේ වර්ධක ප්‍රදේශ කරා අරගෙන යනවා ඒගොල්ලෝගේ. කොහටද යන්නේ? දියවැල් ඔස්සේ මසුන්ගේ බිත්තර, මත්ස්‍ය පැටවුන් හා බිත්තර ඒගොල්ලෝගේ වර්ධක ප්‍රදේශ කරා රැගෙන යාම නිසා දරුවනේ, රැගෙන යාම නිසා මත්ස්‍යයන්ගේ ජීවන චක්‍ර අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඒ සංසිද්ධිය වැදගත් වෙනවා. මොකක්ද දරුවනේ? සාගර දියවැල්, ඒ කියන්නේ කරදිය මත්ස්‍ය ගහණය වෙනස් වීමට බලපානවා දරුවනේ උෂ්ණත්වය. උණුසුම් දියවැල් උෂ්ණත්වය සහ පීඩනයේ ජලයේ වැඩිවීම තුළ දරුවනේ සාගර දියවැල් නිර්මාණය වෙලා මේ දියවැල් ඔස්සේ මත්ස්‍යයන්ගේ මත්ස්‍ය බිත්තර හා පැටව්, මත්ස්‍ය බිත්තර හා පැටව් ඒගොල්ලොන්ගේ වර්ධක ප්‍රදේශ කරා රැගෙන යනවා දියවැල් හරහා දරුවනේ. ඉතින් එමගින් මත්ස්‍යයන්ගේ ජීවන චක්‍ර, එළොන්ගේ ජීවන චක්‍ර අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ඒ ක්‍රියාවලිය වැදගත් වෙනවා දුවේ පුතේ. හොඳයි. ඊට පස්සේ සාගරයේ නැත්තම් මුහුදුවල, සාගර මුහුදුවල උෂ්ණත්වය අඩු වැඩි වීම සමග මේ දියවැල් ක්‍රියාකාරීත්වය වෙනස් වීමෙන් දරුවනේ මත්ස්‍ය ජීවන චක්‍ර බිඳ වැටෙනවා. ඒකත් සිද්ධ වෙනවා.
සාගරයේ උෂ්ණත්වයේ අඩු වැඩිවීම සමග උෂ්ණත්වයේ අඩු වැඩිවීම සමග පුතේ දියවැල් ක්‍රියාකාරීත්වය වෙනස් වීමෙන් මොකද වෙන්නේ? අර යසාගයට සිද්ධ වෙච්ච ක්‍රියාවලිය වෙනස් වෙනවා. මත්ස්‍ය ජීවන චක්‍රත් ඒකෙන් බිඳ වැටීම සිද්ධ වෙනවා. මත්ස්‍ය ජීවන චක්‍රත් ඒකෙන් බිඳ වැටීම සිද්ධ වෙනවා. රයිට්. හොඳයි. හරි. ඊට පස්සේ සාගරයේ සිටින විවිධ ජීවීන්ගේ වර්ධනයටත් උෂ්ණත්වය බලපානවා පුතේ. සාගරයේ සිටින විවිධ ජීවීන්ගේ වර්ධනයටත් උෂ්ණත්වය බලපානවා. බලන්න. සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ ගිය විට කොරල් පර පරිසර පද්ධතිය අහිතකර ලෙස බලපානවා. නිඩාරියාවන් නැත්නම් සීලන්ට්‍රේටා වංශයට අයත්. කොරල් බුහුබාව මෙඩුසාකාර බුහුබාකාර කියලා කොරල් ජීවීන් ඉන්න කොරල් බුහුබාව පහත්ම බහුසෛලික සත්ත්ව වංශය අපි දන්නවා. සත්ව දේහ සංවිධානයේ පහත්ම බහුසෛලික සත්ත්ව වංශය තමයි සීලන්ට්‍රේටා නැත්නම් නිඩාරියා. සීලන්ට්‍රේටා කියන සත්ත්ව වංශයට අයත් මුහුදු ඇනිමනි, ෂී ඇනිමනි, කොරල් ආශ්‍රිත ජීවීන් ඉන්නවා දරුවනි. ඉතින් මේ සාගරයේ සිටින ජීවීන්ගේ වර්ධනයට උෂ්ණත්වය බලපානවා. සාගරයේ සිටින ජීවීන්ගේ වර්ධනයට උෂ්ණත්වය බලපානවා. සාගර ජලයේ උෂ්ණත්වය ඉහළ ගියාම මොකද වෙන්නේ? මේ කොරල් පර පරිසර පද්ධතිය වලට ඒක අහිතකර ලෙස බලපානවා. කොරල් පර වලට අහිතකර ලෙස බලපානවා. ෂී ඇනිමනි මුහුදු මල් ඊටාම අලංකාර කොරල් තීරයක් තියෙනවා අපේ ලංකාවෙත් අපි දන්නවා. දකුණු මුහුදු තීරය අපි දන්නවා. ඔගොල්ලෝ ගිහින් ඇති දරුවෝ බලලා ඇති අලංකාර කොරල් පද්ධතියක් කොරල් පර පද්ධතියක් තීරයක් තියෙනවා. ඊටාම අලංකාරයි මත්ස්‍යයන්ගේ වර්ධනයට ඊටාමත්ම වැදගත්. පරිසර මුහුදේ කාදනය වළක්ව ගන්න මේ වෙරළ කාදනය වළක්ව ගන්න මේ කොරල් වැදගත්. විශේෂයෙන්ම මේ කොරල් අපි කියන හුණුගල් මේ ගල් කැඩීම සිද්ධ වෙනවා ව්‍යාපාර කටයුතු සඳහා. ඉතින් මේ පද්ධති විවිධ හේතු නිසා මේවා විනාශ වෙලා ගිහිල්ලා සාගර පද්ධති පරිසර පද්ධති විශේෂයෙන්ම මේ මුහුදු පරිසර පද්ධති විශාල හායනයකට ලක් වෙලා තියෙන ලෝකේ හැමතැනම පහේ ගත්තාම ඉතින් ඒක ලොකුම මේ අභාග්‍ය සම්පන්න ක්‍රියාවලියක්. සමහර මුහුදු ඔබ අහලා ඇති හිඳිලා ගියපු මුහුදු තියෙනවා මේ මිනිස් ක්‍රියාකාරකම් නිසා. ඒකයි මම කිව්වේ ජෛව විවිධත්වයට දායක වෙනවට වඩා මිනිසා ජෛව විවිධත්වයට විවිධ බලපෑම් ඇති කරන්නේ. මිනිසාගේ තුරන් වීම නම් මම හිතන්නේ අනිත් ජීවීන්ට බලපෑමක් ඇති කරයි කියලා. ඒ ජීවීන්ට හොඳයි. ජෛව විවිධත්වයට හොඳයි නේද? ජෛව විවිධත්වයට දායක වෙන එක් ජීවියෙක් පමණයි මිනිසා. මිනිසාටත් අපි අර කතා කරා වගේ එකපාරටම දරා ගන්න බැරි පරිසර වෙනස් වීමක් දරුවනේ අනිවාර්යයෙන්ම නෂ්ට වෙලා යනවා. නැති වෙලා යනවා, තුරන් වෙලා යනවා. ඒක සාමාන්‍ය ඒක තමයි සිදුවීම ක්‍රියාවලිය. හොඳයි දුවේ පුතේ. එතකොට එහෙනම් අපි දන්නවා සාගරයේ සිටින විවිධ ජීවීන්ගේ වර්ධනය සඳහා වර්ධනයට උෂ්ණත්වය බලපානවා. ජලයේ උෂ්ණත්වය වැඩි වුණොත් කොරල් පරිසර පද්ධතිය වලට ඒක අහිතකර ලෙස බලපානවා. කොරල් පර විරංජනයකට ලක් වෙන්න පුළුවන් පුතේ මේ හේතු වෙන උෂ්ණත්වය වැඩි වෙනකොට, සාගර උෂ්ණත්වය වැඩි වෙනකොට, ජලයේ උෂ්ණත්වය වැඩි වෙනකොට කොරල් පර පරිසර පද්ධතිය වලට අහිතකර බලපානවා. අපි ඒකට කියනවා කොරල් පර විරංජනයකට ලක් වෙන්න පුළුවන් කියලා අපි කියනවා. ඉතින් දුවේ පුතේ ඉතින් ඒ වගේම ඇන්තොසෝවා වර්ගයට අයත් කොරල් බුහුබාවන්ගේ ඇන්තොසෝවා කියන්නේ වර්ගයක් මේ ඒ වංශයට අයත් වෙන සීලන්ට්‍රේටා වංශයට අයත් වෙන ඇන්තොසෝවා වර්ගයට අයත් කොරල් බුහුබාවගේ වැඩිවීමට සාගර ජලයේ උෂ්ණත්වය දුවේ පුතේ සෙල්සියස් අංශක 20ත් 30ත් පමණ පැවතෙන්න ඕන. එහෙනම් ඇන්තොසෝවා වර්ගයේ කොරල් බුහුබාවගේ වර්ධනය සඳහා ඇන්තොසෝවා වර්ගයේ කොරල් බුහුබාවගේ වැඩිවීමට වර්ධනයට යට සාගර ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 20ත් 30ත් අතර අගයකයි පවතින්න ඕනේ දුවේ පුතේ. එහෙනම් මෙන්න මේ උෂ්ණත්වය ඉක්මවා ගියපුවාම සෙල්සියස් අංශක 20 සහ 30 අතර උෂ්ණත්වය ඉක්මවා ගියොත් මොකද වෙන්නේ? කොරල් පර විරංජනයකට ලක් වෙනවා. ඒ වගේම කොරල් පර හා ඒ ආශ්‍රිත ද්විකශිකාදරයන්ගේ මේ වර්ධනයට බලපාන ද්විකශිකාදරයන්ගේ ඝනත්වයත් අඩු වෙනවා. එහෙනම් දුවේ පුතේ ඔබට මෙන්න මේ සිද්ධාන්ත කරුණු ටික මතක තියාගන්න ඕනේ. උෂ්ණත්වයේ සම්බන්ධයෙන් ඔබ කතා කරනකොට උෂ්ණත්වයේ වැඩිවීමේ බලපෑම, එන උෂ්ණත්වයේ හිතකර බලපෑම් වගේම උෂ්ණත්වයේ අහිතකර බලපෑම් ගැන ඔබට මෙන්න මේ විශේෂ කරුණු ටික මතක තියා ගැනීම අවශ්‍ය වෙනවා. හොඳයි දරුවනේ. රයිට්. අපි ඉදිරියට යමු. ඒ වගේම පාරිසරික උෂ්ණත්වයේ ඉහළ යනකොට පරිසර උෂ්ණත්වයේ ඉහළ යනකොට අපි දන්නවා පරිසර උෂ්ණත්වයේ ඉහළ යනකොට අපි දන්නවා හිම දියවීම නැත්නම් ග්ලැසියර් ඛාදනය වීම සිද්ධ වෙනවා දරුවනේ. හිම දියවීම නිසා අපි දන්නවා සාගර ජල මට්ටම මොකද වෙන්නේ? ඉහළ යනවා. සාගර ජල මට්ටම ඉහළ යනවා. සාගර ජල මට්ටම ඉහළ යනකොට දරුවනේ මේ වෙරළ ආශ්‍රිත පහත් බිම් සාගර ජලයෙන් යට වෙනවා. කෘෂිකාර්මික බිම් වෙන්න පුළුවන්, වගා කරලා තියෙන බිම් වෙන්න පුළුවන්. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ සාගර ජලයේ මුසු වීම නිසා පස ලවණාධික තත්වයකට පත්වීම සිද්ධ වෙනවා. පරිසර උෂ්ණත්වයේ පාරිසරික උෂ්ණත්වයේ ඉහළ යනකොට දුවේ පුතේ හිම දිය වෙනවා. අපි දන්නවා හිම දිය වෙනවා. ග්ලැසියර් ඛාදනය නැත්නම් හිම දියවීම සිද්ධ වීමෙන්
අපි දන්නවා සාගර ජල මට්ටම ඒවා දී වෙලා අප ගලාගෙන ඒමින් සාගර ජල මට්ටම මුහුදු ජල මට්ටම ඉහළ යනවා. මේ සාගර ජල මට්ටම ඉහළ යනකොට දරුවනේ අපි දන්නවා වෙරළාශ්‍රිත පහත් බිම් වගා කරලා තියෙන කුෂිකාරයක බිම් වෙන්න පුළුවන්. මේ වෙරළාශ්‍රිත පහත් බිම් දරුවනේ මේ සාගර ජලයෙන් ලවණාධික ජලයෙන් යටවීම නිසා පස ලවණාධික තත්වයකට පත් වෙන්න පුළුවන්. ඒ කතාව ඇත්තද බලමු. ඔව් ඇත්ත. පාරිසරික උෂ්ණත්වය ඉහළ යන විට සාගර ජල මට්ටම ඉහළ යාම නිසා වෙරළාශ්‍රිත පහත් බිඳුවේ පුතේ සාගර ජලයෙන් යටවීමෙන් පස අධික ලවණතාවයකට පත් වෙන්න පුළුවන්. ඒ බිම් වල භෝග වගා කටයුතු කෘෂිකාර්මික කටයුතු වලට ඒක අහිතකර ලෙස බලපෑමක් වෙන්න පුළුවන්. ඒ කටයුතු අඩාල වීම සිද්ධ වෙනවා දරුවනේ. ඒ වගේම උෂ්ණත්වය අධික ලෙස අඩුවීම හේතුවෙන් පුතේ උෂ්ණත්වය ගොඩාක් අඩුවීම හේතුවෙන් අධික ලෙස අඩුවීම හේතුවෙන් රයිට් අපි දන්නවා ශාක අභ්‍යන්තරයේ සිසිල් වෙලා අයිස් කැට නිර්මාණය වීම නිසා ශාක පටක වලට හානි සිද්ධ වෙන්න පුළුවන්. රයිට් මොකද්ද? උෂ්ණත්වය අධික ලෙස අඩුවීම හේතුවෙන් ශාක අභ්‍යන්තරයේ සිසිල් වෙලා අයිස් කැට නිර්මාණය වීම නිසා ශාක පටක වලට හානි වීම සිද්ධ වෙන්න පුළුවන්. හොඳයි දුවේ පුතේ අපි අද කතා කරාවත් එක්ක ජෛව පද්ධති තාක්ෂණ විද්‍යා විෂය ධාරාවේ පළවෙනි ඒකකයට අදාළ දරුවනේ උෂ්ණත්වයේ බලපෑම් යටතේ උෂ්ණත්වයේ හිතකර සහ අහිතකර බලපෑම් ගැන අපි කතා කරා. අපි පාඩමේ ඊළඟ කොටසත් සමග ඔබත් එක්ක හමු වෙනවා.